හරි අද අපි කෙමිස්ට්‍රි පාට් එක ගැන කතා කරන්නේ කෙමිස්ට්‍රි පාට් එක ගැන කතා කරද්දී මේ නම ඇහුවත් මේ නමට ගොඩක් කට්ටිය බයයි. හරිද? කෙමිස්ට්‍රි. හරිද? රසායනික විද්‍යාව කිව්වට පස්සේ මොකක් වෙනවද? දැන් කැම්පස් එකේදීත් ඔහම තමයි. හරිද? සාමාන්‍යයෙන් අපිට ඔයගොල්ලෝ කැම්පස් ගියාට පස්සේ අමාරුම වෙන සබ්ජෙක්ට් එකකින් එකක් තමයි කෙමිස්ට්‍රි කියන්නේ. හරිද? ඒකට හේතුව මේ කෙමිස්ට්‍රි ගොඩක් ඒ කියන්නේ මේක ලේසි කියනවම නෙවෙයි. හරිද? හැබැයි මේ කෙමිස්ට්‍රි හරියට තේරුම් ගත්තොත් මේක ලොජික් තියෙනවා. හැබැයි මේ ෆිසික්ස් තරම් ලොජික් නැහැ මේකේ. හරිද? මේ ගොඩක් දුරට තියෙන්නේ මේ සෛද්ධාන්තික පැත්ත. හරිද? ඒ නිසා අපි සෛද්ධාන්තික කරුණු ඔලුවට හරියට දාගත්තොත් මේ කෙමිස්ට්‍රි පාර්ට් එක ගොඩක් ලේසි. හරිද? හරි. අපි කෙමිස්ට්‍රි පාර්ට් එකේ පළවෙනි කොටසට යන් හරි අද මංවාට මුලින්ම කියා දෙන්නේ අපි කෙමිස්ට්‍රි පටන්ගන්නවා කියලා කිව්වට පස්සේ කෙමිස්ට්‍රි මුලින්දම පටන්ගන්න පැනේද දැන් මම එකසරේවාට තාද තාපරසායන පාඩමු ගන්නන්නේ තාපරසායනයේ මවාට ඉස්සල්ලම ගැන්නුවන මවුලයක් කියන්න මොකක්ද එතකොට සාන්ත්‍රණය කියන්න මොකක්ද මේ වගේ කරුණුමවාට ඉස්සල්ලම කියා දුන්න තින් සමහර වෙලාවටවට නොතේරෙන්න පුළුවන් එකට හේතුවක් තමයි මංවාට මෙහෙම කියන්න හරිද ඔයාට මම කියනවා HCl එක්ක හරිද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරෝතින් හැදෙන්නේ මොනෝද හරිද දැන් ඔයාට තාපරසායනය පාඩමේදී සහ චාලක රසායනය පාඩමිත් තින ප්‍රතික්‍රියාවක සීග්‍රතාව යන්න නේ එතකොට තාප විපර්යාසය ගණනය කරන්න එතකොට මේ මූලද්‍ර මේ සංයෝග දෙක එකතු වෙලා හැදෙනදේ ඔයා ලියාගන්න දන්නේ නැත්තං ඔයාට මේක කරගන්න බැහැ හරිද මම දැකල තියෙනවා බහුතර මේ බයිනොන මෙම අයිත් කියන මේ කටත් බයිනොනෙවෙයි මං පන්ති කන කාලෙත් එහෙම තමයි හරිද බහුතරයක් පන්තිවල ගුරුවරයා මෙම බෝඩ්ඩ කෙරීන HCl දන සෝඩියම් හයිඩ්‍රොක්සයිට් මෙම හැදන්න මේ මොනෝද කියලා යා ලියනවා හරිද අපිත් හිතනවා මේක කටපාඩන් කරගත්තොත් වැඩේ හරි නේද කියලා එහෙම බෑ මොකොත් දන්නවද මේ ලෝකෙ රසායනික ප්‍රතික්‍රියා සෑහෙන ගනක්තින මිලියන ගාන ත්‍රිලියන හඳන්න ඉටත් වඩා තියෙන පුළුව හරිද ඉති මේ ලෝකෙ සෑහෙන රසායනික ප්‍රතික්‍රියා තියෙනව නම් ඔයාට පේපරක මොකක්කේ විදි කියලවා දන්නේ නෑන ඉතිං ඔයා මේ ලෝකෙ තියෙන හැම එකක්ම බැරි වුණත් යම් කිසි ප්‍රමාණයක් ලියාගන්න දැනගෙන ඉන්න එක පොඩි මෙතඩ් එකක් තියෙන මං ඔයාට කිවෝතින් දෙක දන්න තුන ඔයා දන්න පහයි කියලන ගන්න කොමද කටපාඩන් කලදන හවා දන්න ඕන වා දන්න සංකයිල්ල එකතු කරන්නනේ ඒවගේ මෙතඩ්ඩක්වා පාවිච්චි කරන්න ඉතින් මෙන්න මේ රසායනික සූත්‍ර මගේ ෆෝමියලාස් හරිද මේවා ප්‍රතික්‍රියා කරලා හැදෙනදේ අපිට ගන්න ක්‍රමයක් තියන මෙතඩ් එකක් තියන ඉතින් ඒ මෙතඩ් එක කියාදීල තමයි මංවාට තා ප්‍රසායනය පටන්ගන්න හරිද කෙමිස්ත්‍රී තිතේ ඉනම් පටන්ගන්න හරිද මුල ඉනම් පටන්ග එනිසා හැමෝම මේ ලෙසන් එකට හොඳට තමන්ගේ අවධානය දේවී කියලමං විශ්වාස කරනවා හරි අපි පටන්ගම් පාඩම මුලිම මම ඔයාට කියනවා මේ කෙමිස්ට්‍රි ගැන ගෙනගත්දී අපිට නැතුවම් බැරි දෙයක් තියනවා එකක් තමයි ආවර්තාවගුව නේද ඔගොලො ඕලෙවල් කාල් සමහරවිට ඔගොල ඉගෙනගෙන ඇති ආවර්තාවගුව ගැන හරිද ඔයාට පුළුවන් වෙන්න ඕන මූලද්‍රව්‍ය විස්ස ලියාගන්න හරිද අංක එක නැත්තම් පුතේ කෙමිස්ට්‍රි ගෙන ගන්න බෑවාට හරිද මූලද්‍රව්‍ය විස්ස කටපාඩම තියන්නවන ම දන්න ඒ කාලය අපි මේ මොකද සිින්දුකුත් කටපාඩන් කරන් තිබ්බ සමහරකට්ටියක දන්නවා මට දැක මතකන හැ සිින්දුව පුතේ පලවෙනි එක තමයි හයිට්‍රජ නේද හයිට්‍රජන් තියනවා ඊට පස පුතේ මෙතනින් අපි හීලියම් ලියනවා හරිද ඉතින් ඔවිදිතම අපි ආවර්තාවගු හදාගන්න ම මෙතන පුතේවාට පැහැදිලි වෙන්න ආවර්තාවගුව ලියනවා හරිද එතනින් ලිතියම් සෝඩියම් පොටෑසියම් තකොට මෙතනනවා බෙරලියම් මැග්නීසියම් මම පිළිවලටන එකනෙ ඔගොල කටපාඩන් කන පිළිවට නෙවලියන් මොකද මෙත ලස්සන අදගන්න අපිට පැදිලිව හිද ඇලුමිනියම් කාබන් සිලිකන් නයිට්‍රජන් ෆොස්පරස් ඔක්සිජන් සල්ෆ ෆ්ලෝරීන් ක්ලෝරීන් පස්සේ අපිට මෙතරින්ගෙනවා හීලිය නියෝන් අග
හරිද? ඉතින් පුතේ මේ මූලද්‍රව්‍ය 20 වාට ලස්සනට පුළුවන් වෙන්න ඕන. හරිද? දැන් මේ කොටු වෙනවා මේ වගේ. ඔයගොල්ලෝ දන්නවා ඒක. හරිද? මම ඉගෙන එම කරන්නේ නැහැ. හරි. දැන් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන මේක ලස්සනට ලියා ගන්න. හරි. අපි බලමු දැන් මේක විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා. හරිද? පුතේ අපි මේ පළවෙනි පේලියට කියනවා. හරිද? පේලිය නේම එක තීරුවක් කියලා කියන්නේ අපි මේකට. පළවෙනි තීරුව පුතේ පළවෙනි කාණ්ඩය. අපි කියන මෙන්න මෙහෙම තමයි රෝම ඉලක්කම් වලින් ඒක නම් කරන්නේ පළවෙනි කාණ්ඩය. පුතේ මේක දෙවෙනි කාණ්ඩය. මම වෙන කලර් එකක් යූස් කරන්නම්. රෙඩ් වගේ ගමු අපි. මේක පුතේ පළවෙනි කාණ්ඩය. හරිද? මේක දෙවනි කාණ්ඩය, තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය, හයවෙනි කාණ්ඩය, හත්වෙනි කාණ්ඩය සහ මේක අටවෙනි කාණ්ඩය. හරිද? අපි කියනවා මේ තීරුවලට පළවෙනි තීරුව, දෙවනි තීරුව, තුන්වෙනි තීරුව, හතරවෙනි තීරුව කාණ්ඩ කියලා කියන්නේ අපි. හරිද? ඒ විදිහටම අපිට පුළුවන් මේ පේලිත් ගණනය කරන්න. හරිද? අපි කියනවා මම එකට වෙන කලර් එකක් යූස් කරනම් කහ පාට වගේ. පළවෙනි ආවර්තය, දෙවනි ආවර්තය, තුන්වෙනි ආවර්තය සහ හතරවෙනි ආවර්තය කියලා. හරිද? ඉතින් මේ තියෙන මේ පේලිවලට කියන පුතේ අපි ආවර්ත කියන මේ පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, තුන්වෙනි ආවර්තය, හතරවෙනි ආවර්තය. හරිද? හරි. ඔය ටික පුළුවන් වෙන්න ඕන. මම විශ්වාස කරනවා මේ ටික පුළුවන් තේරෙන්නේ නැති කියලා. හරිද? ඒ විදිහටම අපිට මේක තවදුරටත් විශ්ලේෂණය කරන්න පුළුවන්. මම වෙන කලර් එකක් යූස් කරන්න. නිල් පාට වගේ. මෙන්න මේ හත්වෙනි කාණ්ඩේ මේ හත්වෙනි කාණ්ඩේ පුතේ මේ ආවර්තාවගු අපි මෙහෙම ඇන්දට මේක තවදුරටත් මේක ආවර්තාවගේ තව මූලද්‍රව්‍ය තියෙනවා. හරිද? ඉතින් ඕගොල්ලන්ගේ සිලබස් එකේ මේක දැනගත්තාම ඇති වැඩි. හරිද? ඉතින් ඒ නිසා අපි කියනවා මේ දැන් මේ පල්ලෙහාට තව මූලද්‍රව්‍ය තියෙනවා. හරිද? අපිට මේ ටික විතරක් ඇති. අපි කියනවා පුතේ මේ හත්වෙනි කාණ්ඩය මම මෙහෙම කොටුවක් දාන්නම්. මේ හත්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වලට අපි කියන හැලජන කියලා. හැලජන. හරිද? හැලජන. හැලජන කියන්නේ පුතේ අර ඔයගොල්ලෝ අහලා ඇති පරිසරයේ පාඩමේදී ඔය හැලජන ගැන ටිකක් කතා කරනෝනේ. ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියලා කියනවනේ. අර එතකොට ප්‍රකාශ රසායනික ධූමිකාවෙත් ටිකක් කතා කරනෝ ගැන නේ. ක්ලෝරීන්, ෆ්ලෝරීන් ගැන නේ. හරි. ඒවට පුතේ අපි කියන හැලජන කියලා. හරිද? දැන් ඔයා ඉස්සරහට අපි හිතමු ඉගෙන ගන්නවා කියලා රසායනික කර්මාන්ත. ඉතින් රසායනික කර්මාන්ත ඉගෙන ගත්තේ රසායනික ද්‍රව්‍ය ඉගෙන ගද්දී ඒවා නිකන් හරි අමුතුයි වගේ අපිට නේ. සෝඩියම් ක්ලෝරයිඩ් කියනවා නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියනවා. ඉතින් පුතේ මෙතනදී මේක ඉගෙන ගත්තට පස්සේ ඉස්සරහදී ඒගොල්ලෝ හම්බුනාට පස්සේ ඒක ඔයාට අරුමයක් නෙවෙයි. නිකම්ම මතක හිටිනවා. හරිද? මේක තමයි පුතේ බේසික් එක. හරි. හැලජන මේ තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ බලමු. මෙන්න මේ පුතේ මේ බෙරලියම් ළඟින්. හරිද? මේ බෙරලියම් ළඟින් බෙරලියම් සහ බෝරෝන් ළඟින් මෙන්න මේ පඩිපෙළක ආකාරයට. හරිද? බෙරලියම් සහ බෝරෝන් ළඟින් පඩිපෙළක ආකාරයට ඔයාට පුළුවන් නම් මෙන්න මෙහෙම එකක් දාන්න. හරිද? බෙරලියම් සහ බෝරෝන් ළඟින් මෙහෙම පඩිපෙළක ආකාරයට මේක. පිය ගැට පෙළක ආකාරය කියලා අපි කියනවා. මෙසේජ් එකක් එනවා. messages සර් අද පාඩම මොකක්ද කියලා අහනවා. අද පාඩම තමයි කෙමිස්ට්‍රි වල තාප රසායන කෙමිස්ට්‍රි වල බේසික් එක ගැන කතා කරන්නේ. හරිද? කෙමිස්ට්‍රි මුල ඉඳන්. ඉතින් මේ පටන් ගත්ත විතරයි. හරිද? ඒක නිසා හරියට ආගෙන ඉන්න. එතකොට පුතේ අපි කියනවා මේ පැත්තට අලෝහ කියලා. මේ පිය ගැට පෙලෙන් මෙන්න මේ පඩි පෙලෙන් මේ පැත්තේ තියෙන මේ ඊතලයේ පැත්තේ තියෙනවට අපි කියන පුතේ අලෝහ කියලා. නේ? අලෝහ. ඒ වගේම පුතේ පිය ගැට පෙලෙන් මේ පැත්තේ තියෙන සෙට් එකටම අපි කියනවා ලෝහ කියලා. හරිද? ලෝහක කියලා කියන්නේ. එතකොට මට කියන්න මැග්නීසියම් කියන්නේ මොකද්ද? ලෝහයක්. සෝඩියම් කියන්නේ මොකද්ද? ලෝහයක්. එතකොට පුතේ මේක බලලා ඔයාට කියන්න පුළුවන් ලෝහද අලෝහද කියලා. මට කියන්න ඔක්සිජන් කියන්නේ ලෝහයක්ද? නෑ ඒක අලෝහමේ. පේනවද? පිය ගැට පෙලෙන් මේ පැත්තේ තියෙන. දැන් පුතේ ඔයාට ඕනම මූලද්‍රව්‍යයක් ලෝහද අලෝහද කියලා කියන්නත් පුළුවන්. ඒක හැලජනයක්ද නැද්ද කියලා කියන්නත් පුළුවන්. හරිද? වැඩේ ලේසි. හරිද? ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඉක්මනට මැසේජ් එකක් දාන්න. හරිද? එතකොට පුතේ තව දෙයක් තියෙනවා පුතේ මේ පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය සාමාන්‍ය මේ ලිතියම් වලින් පස්සේ වගේ එන්නේ. හරිද? මේක සාමාන්‍ය ලිතියම් මේ ලිතියම් සහ ඊට පස්සේ තියෙන මූලද්‍රව්‍ය ගත්තට පස්සේ පුතේ අපි ඒවට කියනවා සක්‍රීය ලෝහ කියලා. සක්‍රීය ලෝහ. ඒ කියන්නේ පුතේ ඒ වගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඉතා අධිකයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ සෝඩියම් සහ පොටෑසියම් ගත්තට පස්සේ මේවයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ගොඩක් වේගවත්. මට මතකයි පුතේ මේ සෝඩියම් කියලා
නම ඇහුවට පස්සේ මට මතක් වුණා ඔයාට සමහරට මතක් වෙන්නේ නැති මේ සෝඩියම් කියන රසායනික සංයෝගය මූලද්‍රව්‍ය මැසේජ් එකක් එනවා කාගෙන්ද හරිද හරි එතකොට මම කිව්වේ පුතේ මේ පිය ගැට පෙළ කිව්වට පස්සේ පුතේ මේ උඩ කෑල්ල අයිති වෙන්නේ නැහැ ඒකට. හරිද? සාමාන්‍යයෙන් ආවර්තා වගුව අපි මේ හයිඩ්‍රජන් ඇරෙන්න පිය ගැට පෙළ කියන්නේ පුතේ දැන් මේ මැසේජ් එකට උත්තරයක් දෙන්නේ මං. පිය ගැට පෙළේ පුතේ මේ පැත්තෙන් ලෝහ. එතකොට පුතේ පිය ගැට පෙළට අයිති වෙන්නේ ලිතියම් බෙරිලියම් මේ ටික. හරිද? එතකොට අලෝහ වලට අයිති වෙන්නේ මේ ටික. හරිද? මං හිතනවා මං කියපු දේ පැහැදිලි ඇති කියලා. හරිද? මැසේජ් එකක් දාන ප්‍රශ්නයක් තියෙනවා. හරිද? එතකොට පුතේ සක්‍රීය ලෝහ කියලා මේවට කියන්නේ අපි සෝඩියම් ගැන කතා කරේ. නේද? සෝඩියම් කිව්වට පස්සේ මට මතක් වුණා මේ අපේ ඉස්කෝලේ කාලේ අපේ කෙමිස්ට්‍රි ලැබ් එකේ මේ සර් කෙමිස්ට්‍රි කර ඉද්දී එක ළමෙක් මම නම ඔයගොල්ලෝ දන්නේ නැහැ කිව්වට එක ළමෙක් පුතේ අර දෙවුම් බෝතලෙත් එක්ක වතුර අරගෙන සෝඩියම් කෑල්ලකට ඒක අර දැහි යඬුව කියලා එකක් තියෙන. ඒකෙන් සෝඩියම් කෑල්ලක් කල්ලලා මේ දෙවුම් බෝතලෙන් වතුර ටිකක් දාලා සර්ගේ බෙල්ට් එක ළඟින් තිබ්බා. ඉතින් ඊට පස්සේ වෙන දේවල් හිතා ගන්න. හරිද? ඉතින් අපි වගේ වැඩ දේවල් කරලා තියෙනවා. ඉතින් සෝඩියම් වලින් ලස්සන දේවල් කරන්න පුළුවන්. මේ සෝඩියම් අධික ප්‍රතික්‍රියාශීලී පුතේ. සෝඩියම් විතර නෙවෙයි පොටෑසියම්ත් එහෙම තමයි. ඇයි ඒව සක්‍රීය ලෝහ වලට පුතේ අයිති වෙන්නේ. හරිද? මෙන්න මේ පළවෙනි කාණ්ඩේ තියෙන ලිතියම් වලින් පස්සේ තියෙනව ගොඩක් වෙලාවට සෝඩියම් සහ පොටෑසියම් තව පල්ලෙහා තියෙන තව දේවල් ටිකක් ඒවා ඔයගලන්ට අවශ්‍ය නැහැ. ඉතින් ඒව ඔක්කොම සක්‍රීය ලෝහ. හරි. ඉතින් පුතේ අපිට තව කතා කරන්න තියෙන්නේ මේ 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගැන මෙන්න මේවා පුතේ. හරිද? මම ඒ ටිකට වෙන කලර් එකක් යූස් කරන්නම්. මොකද අපි කම කලර් එකනේ යූස් කරේ. අපි යූස් කරමු කහ පාට වගේ. මෙන්න මේවා පුතේ. හරිද? 8 වෙනි කාණ්ඩය. මේ 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට කියන පුතේ අපි උච්ච වායුන් කියලා. හරිද? උච්ච වායු. උච්ච වායු. හරිද? ඒ වගේම පුතේ මේවට කියනවා නිෂ්ක්‍රීය වායුන් කියලා කියනවා. නිෂ්ක්‍රීය වායුන්. උදාහරණයක් පුතේ අර මේ ඔය ඔයගොල්ලෝ දන්නා ඔය බල්බ් පුරවන්න එහෙම ගන්න වායුනේ. ඒක සාමාන්‍ය පුතේ ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් අඩුයි ඒගොල්ලෝගේ. ඒ කියන්නේ පුතේ ඒගොල්ලෝ වෙන මූලද්‍රව්‍යات එක්ක මේ සංයෝග හදන්නේ නැහැ පුතේ. සාමාන්‍ය පුතේ හදන්නේ නැහැ කිව්වට ඔක නැහැ කියලා කියන්නේ හදන්නේ නැහැ කිව්වට පුතේ කලාතුරකින් හදන අවස්ථා තියෙන ඔක්සයිඩ් එහෙම ඔක්සයිඩ් හදන වෙලාවල් තියෙනවා. හැබැයි පුතේ අපි ගන්නේ ගොඩක් වෙලාවට මේ 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පුතේ මේ ඔක්සයිඩ් ඒ කියන්නේ මේ සංයෝග හදන්නේ නැහැ වගේ. කියන්නේ ඒගොල්ලෝ පුතේ ප්‍රතික්‍රියාශීලීත්වය ගොඩක් අඩුයි. හරිද? ඒ කියන්නේ පුතේ ඒගොල්ලෝ හරි පාඩුවේ ඉන්නේ ඒගොල්ලෝ. හරිද? ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරනවා අඩුයි ගොඩක්. හරිද? ඉතින් අපි කියනකොට ඒගොල්ලන්ට උච්ච වායුන් නිෂ්ක්‍රීය වායුන් කියලා. ඒකට හේතුව තමයි පුතේ එයාගේ කාණ්ඩය 8 නිසා. මම ඉස්සරහට පැහැදිලි කරන්නම් ඔයාට. මම නිකන් දැන් කියන්නම් 8 වෙනි කාණ්ඩය කියන්නේ පුතේ ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන කවචයේ ශක්ති මට්ටමේ මේ ෆිල් වෙලා තියෙන පිරලා තියෙන පුතේ. එතකොට ඒගොල්ලෝ සංයෝග හදන්නේ නැහැ. හරිද? අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. දැන් ඕක කිව්වට ඕගොල්ලෝ තේරෙන්නේ නැහැ. හරිද? මං හිතනවා මම මේ කියා දුන්න ආවර්තා වගුව ගැන කරපු එක්ස්ප්ලනේෂන් එක ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. හරිද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න ඉක්මනටම. හරිද? ආයෙත් කියා දෙන්න ඕන. හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් මොකද මට පොඩි චෝදනාවකුත් ආව පොඩ්ඩක් ස්පීඩ් වැඩි කියලා. මොකද මම ඔයගලන්ට පුළුවන් කියලා හිතාගෙන උගන්වන්නේ. සර් නෝට් එකක් දෙනවද කියලා අහනවා. නෝට් එකක් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා නෝට් එකක් හදාගන්න මම YouTube එකකට අප්ලෝඩ් කරන මේ වීඩියෝ එක. හරිද? දැන් නෝට් එකක් හදන්න එපා. මොකද දන්නවද? දැන් නෝට් එකක් හැදුවොත් ඕක නිකන් ඔයගොල්ලෝ ලියා ගන්න. හැබැයි ඔයගොල්ලෝ YouTube වීඩියෝ එක බල හිමීට නෝට් එක හදාගන්න. එතකොට ඔයගොල්ලන්ට මේක තව දුරටත් ඔලුවට යනවා. හරිද? සුපිරියටම උගන්වනවා. හරිද? ඔයගොල්ලන්ට A-level chemistry ගණන් පවා හදන්න උගන්වනවා. හරිද? ඒ නිසා මේකට හොඳට ඔයාගේ ෆෝකස් එක දෙන්න. හරි මං හිතනවා මේක පැහැදිලි ඇති කියලා අපි යමු ඊළඟ ස්ටෙප් එකට. මේ තියෙන පුතේ ආවර්තාවගේ එක්ස්ප්ලනේෂන් එක හරි. අපි කතා කරමු පුතේ ඔයා දන්නවා මේ ආවර්තාවකට මං අයි පාරක් කියන්නම්. මැසේජ් එකක් එනවා කාගෙන්ද? ගිය සතියක YouTube දැම්මද කියලා අහනවා. මං ගිය සතියක YouTube අප්ලෝඩ් කරේ නැහැ. මම ඒක අද අප්ලෝඩ් කරන්න. මට පොඩක් අමතකුණාගේ YouTube අප්ලෝඩ් කරන්න. හරි. අපි යමු ඊළඟ එකට. එකට කලින් පුතේ මේකට තියෙන පුතේ පරමාණු ක්‍රමාංක කියලා එකක්. හරිද? මට කියන්න අමතකුණා. පුතේ හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංක කීයද? 1යි. මෙයා 2යි.
3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13 14 15 16 17 18 19 20 ඒ විදිහට තමයි පුතේ වැඩේ යන්නේ. හරිද? ආයෙත් ඔලුවට දාගන්න මම කියනවා ආයි පරක් මේක ලියන ක්‍රමයේ පුතේ එක. හරිද? හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංක කීයද? 1යි. එයා තමයි පුතේ ඉස්සෙල්ලාම ලියන්න. ඕගොල්ලෝ මේක දන්නවා. හරිද? මේ පිළිවෙල දන්න ඕනේ ඕගොල්ලෝ. ඔලෙවල් වලදී උගන්වනවා. හයිඩ්‍රජන් 1යි. හීලියම් 2යි. යාගේ පරමාණු ක්‍රමාංකය 2යි. ලිතියම් 3යි. 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 පුතේ. එහෙම තමයි පුතේ ඒගොල්ලන්ගේ පරමාණු ක්‍රමාංකය ඒගොල්ලන්ට වෙන් වෙන්නේ. හරිද? හරි. හරි පුතේ. දැන් මම ලියනවා අපි ලියමු හයිඩ්‍රජන් ගැන. මෙසේජ් එකක් එනවා කාගෙන්ද? YouTube link එක group එකට දාන්න සර්. හරි. group එකට දාන්න YouTube link එක. හරි. අපි බලමු. පුතේ මේ හයිඩ්‍රජන් මං ලියනවා මම මතකද මං කිව්වා හයිඩ්‍රජන් 1යි නේ. පරමාණු ක්‍රමාංක ලියන්න පුතේ. හීලියම් 2යි. හරිද? ලිතියම් 3යි පුතේ. මේක මට මතක තියාගන්න. හරිද? මේක තමයි පුතේ වැදගත්. අර ආවර්තාවගු අර විදිහට මදින්න ඕනේ නැහැ. මේ පිළිවෙල මතක තියාගන්නකො. ඒක තමයි මට ඕන. හරිද? බෙරලියම් 3යි 4යි sorry. බෝරෝන් මන් පිළිවට ලියාගෙන යන්න. නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් පොඩක් මිස්සුනොත් මට කියන්න ඕනේ. සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම්. හරිද? 20 තියෙනවද බලන්න. 1 2 3 4 5 10 11 12 13 14 15 16 17 18 19 20 හරිනේ. හරි. එතකොට පුතේ බෝරෝන් කියන්නේ පහ නේද? හරිද? කාබන් 6යි 7යි 8යි 9යි 12යි මෙයා 13 මෙයා 14 16 17 18 19 20 පුතේ. හරිද? අන්න පරමාණු ක්‍රමාංක ටික හරි. මම පොඩ්ඩක් ආයි බැක් කරන්නම්. බලන්න හරි නේද? 1 2 හරිනේ වැඩි. හරි. එතකොට පුතේ මෙයා 1යි කියන්නේ මට කියන්න එයා ඉලෙක්ට්‍රෝන හදන්නේ කොහොමද? ඒ කියන්නේ පුතේ මේ ඉන්නේ H. මේ තියෙන පුතේ H ගේ නැෂ්ටිය. හරිද? මෙන්න පුතේ පළවෙනි ශක්ති මට්ටම. හරිද? මේ ඔලෙවල් කරලා ඇති කියලා මං හිතනවා. එයාගේ ශක්ති මට්ටමේ ඉන්නේ පුතේ 1යි. හරිද? 1 ඉලෙක්ට්‍රෝනයයි පුතේ. හීලියම්ගේ නේ හීලියම් එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ දෙන්නෙක් ඉන්න පුතේ. හරිද? පුතේ මෙන්න ලිතියම්ගේ කීයක් ඉන්නවද බලන්න. පළවෙනි ශක්ති මට්ටමේ දෙන්නෙක් ඉන්නවා. හරිද? ඊළඟ ශක්ති මට්ටමේ එක්කෙනෙක් ඉන්නවා. ඔහොම තමයි පුතේ යන්නේ. හරිද? මොකද්ද ක්‍රමේ? පළවෙනි ශක්ති මට්ටමට පුතේ දාන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟ එකට 8යි. ඊළඟ එකට 8යි. හරිද? අපි හිතමු අපි ගමු පොටෑසියම්ම ගමු අපි. හරිද? පොටෑසියම් අඳින හැටි බලමු. K ලිව්වා මෙහෙම දැම්මා. ඔන්න පළවෙනි ශක්ති මට්ටමකට දෙකක් දැම්මා. උපරිම 2යි පුතේ පළවෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි ශක්ති මට්ටමට පුතේ දාන්න පුළුවන් 8ක්. 1යි 2යි 3යි 4යි. ඊ කියලා ලියන්න ඕනේ පුතේ. මනින් 4 දානවා. හරිද? මෙතන 1යි 2යි 3යි 4යි පුතේ. පළවෙනිකට දෙකක් දාන්න පුළුවන් උපරිම, දෙවෙනිකට 8ක් දාන්න පුළුවන්. හරිද? දැන් ඔක්කොම මෙතන කීයක් තියෙනවද? 10යි පුතේ. තව කීයක් අවශ්‍යද අපිට? 9යි. 19ක් හදාගන්න බෑ. හරි. ඊළඟ ශක්ති මට්ටමටත් මං යනවා. හරිද? දැන් පුතේ අපි 10ක් හදලා. මේකටත් කීයක් දාන්න පුළුවන්ද? උපරිම 8යි පුතේ දාන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි. මෙතනත් 1යි 2යි 3 ඕන තැනකින් දාගන්න හොඳයි, අවුලක් නැහැ. 4යි 8යි. දැන් පුතේ 18ක් අපි දාලානේ. මං දැන් 18ක් අපි දාලා. හරිද? එතකොට පුතේ ඊළඟ ශක්ති මට්ටමට යනවා පුතේ. එයාගේ උපරිම 8යි දාන්න පුළුවන්. හැබැයි අපිට තව එකක් දැම්ම නම් ඇති නේද? අන්න. දැන් 19ක් තියෙනද ගණන් කරලා බලන්න. 1යි 2යි මෙතන 8යි 10යි මෙතන 8යි 18යි මෙතන 1යි 19 තියෙන පුතේ. හරිද? පේනවද ශක්ති මට්ටම් ලියන විදිය? මං හිතන පැහැදිලි කියලා. ඕනම එක ශක්ති මට්ටමක් ලියන්න පුරුදු වෙන්න ඕන. හරිද? සහ පුළුවන් වෙන්න ඕන. හරිද? හරි. මම මේක පුතේ පොඩ්ඩක් මකනවා. ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යෙන් අහන්න ඕනේ. ලැජ්ජ වෙන්න එපා මේ. අවුල් ගන්න එපා මේ. මම මේක අහන්න නිකන් තේරුණා වගේ ඔළුව වන්නනෝ. හරිද? මම දැකලා තියෙන පුතේ ගොඩක් කට්ටිය සමහර වෙලාවට පුතේ තේරෙන්නේ නැහැ. ප්‍රොෆෙසර්ස්ලා වගේ ඉන්නේ. හරිද?
ඔන්න ඕක තමයි පුතේ ලොකුම වැරද්ද. ශක්ති මට්ටම් කියන එක පැහැදිලි කරන්න කියලා කියනවා. හරිද? ශක්ති මට්ටම් කියන පුතේ ඕක අපිට පැහැදිලි කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලාවල් එක්ක. හරිද? මේක ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ. හරිද? මම වෙනම ඔන්ලයින් සෙෂන් එකක් කරමු. මොකද ඒක කිව්වොත් මෙතන ඉන්න ගොඩක් කට්ටියට මේ කවුල් පාඩම අවුල් යනවා. හරිද? ඔය ඉලෙක්ට්‍රෝන වල අපිට පිහිටීම. හරිද? දැන් ඉලෙක්ට්‍රෝනයක් පුතේ තවදුරටත් කඩන්න පුළුවන්. හරිද? කියන්නේ ඔය නැස්ටිය ඒවා තවදුරටත් උපශක්ති මට්ටම් විදිහට අපිට වෙන් කරන්න පුළුවන්. හරිද? එතකොට පුතේ නෙක්ස්ටියේ ඉඳන් දුරට යන්න ආකර්ෂණ බල අඩු වෙනවා කියලා එකක් තියෙනවා. හරිද? ඔය වගේ ලොකු කතන්දර ගොඩක් තියෙනවා. ඔයගලන්ට අවශ්‍ය නැහැ සිලබස් එකට. හරිද? මම වෙනම ඔයගලන්ට YouTube මේ Zoom session එකක් කරන පුතේ ඒක සිලබස් එකට අදාළ වෙන්නේ නැහැ. ගොඩක් කට්ටියගේ හිතසුව පිණිස සහ ඉන්ටරෙස්ටින් එකට. ඒක තමයි පුතේ ටයිම් ට්‍රැවලින්. හරිද? දැන් අර මම දැක්ක මේ කවුද ළමෙක් පොඩි ළමෙක් ටයිම් ට්‍රැවලින් කරන්න පුළුවන් කියලා සමීකරණ වලින් ඔප්පු කරලා තිබ්බා. හරිද? එක ඉංග්ලිෂ් වලින් කරන්න යා. හරිද? ඒක මට එච්චර සැටිස් නෑ හැබැයි. හරිද? මම ඔයාට කාලය හරහා යන්න පුළුවන් කියලා ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදී. හරිද? ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නනවා. හරිද? ඒක ඉන්ටරෙස්ටින් එකට කරන එකක්. කැමති කට්ටියට ජොයින් වෙන්න පුළුවන් ආතල් එකට. හරිද? මොකද ගොඩක් කට්ටිය සයන්ස් වලට ආසයි. ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරනවා අපි සාපේක්ෂතාවාදය ගැන කතා කරනවා. හරිද? ක්වොන්ටම් අංශු ගැන කතා කරනවා. ඒ වගේ ගොඩක් දේවල් ගැන කතා කරනවා. සහ ටයිම් ට්‍රැවලින් කරන්නේ කොහොමද? ටයිම් ට්‍රැවලින් කරන එක අපි ඔප්පු කරනවා සමීකරණ අනුසාරයෙන්. හරිද? ඒවා ගොඩක් දේවල් අපි කරන්න බලාපොරොත්තු වෙනවා මේ. ඒක විෂයට අදාළ දෙයක් නෙමෙයි. හරිද? හරි. අපි දැන් මේක ගැන කතා කර හිටියා. ඒ නිසා මම ඒක අපි ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරද්දි මම මේ ගැන කියා දෙන්නම්. හරිද? මම අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න මේ පාඩම කරද්දි. කියන්නේ ඒක ඔයගලන්ට නෑ හොඳේ. හරි ඉන්ට්‍රස්ට් එකකින් එකට කරද්දි. හරි. බලමු අපි මේ පාඩම ගැන කතා කරද්දි මේ පුතේ තියෙන හයිඩ්‍රජන් නේද? මේ හයිඩ්‍රජන් වල පුතේ එකයි කියලා තියෙන්නේ නේ. මට කියන්න පුතේ එයාගේ පළවෙනි ශක්ති මට්ටමට එකයි කියන්නේ එයාට තව කීයක් අවශ්‍යද? එයා ෆිල් වෙන්න කීයක් අවශ්‍යද පුතේ? හරිද? මම ආයිත් මෙතන ඇඳලා පෙන්නන්නම් ඔයාට. හයිඩ්‍රජන් පුතේ මෙහිම තියෙනවා නම් එයාගේ එක්කෙනෙක් නම් ඉන්නේ. එයාගේ පළවෙනි ශක්ති මට්ටමේ එක්කෙනෙක් නම් ඉන්නේ පුතේ. එයාගේ පළවෙනි ශක්ති මට්ටම ෆිල් වෙන්න කීයක් ඕනද? එකක් ඕනේ පුතේ. තව එකක් තිබ්බනම් එයා සම්පූර්ණ වෙනවා පුතේ. ඇයි ඒ පළවෙනි ශක්ති මට්ටමට සම්පූර්ණ වෙන්න දෙකයි. ඊළඟ ශක්ති මට්ටම 8ක් ඕන පුතේ සම්පූර්ණ වෙන්න. ඊළඟ එකට 8යි. එහෙනම් පුතේ අපි කියනවා හරිද? හයිඩ්‍රජන් හදන්නේ මොන අයන කියලාද? හයිඩ්‍රජන් පුතේ හදන්නේ ප්ලස් අයන. හරිද? හයිඩ්‍රජන් හදන්නේ ප්ලස් අයන කියලා කියනවා අපි. ඒ කියන්නේ එකයි අයන කියන එක. අපි එක ලියන්නේ නැහැ පුතේ මෙතන. අර මෙහෙම ලියන්න. හරිද? ධන එක කියලා. හැබැයි පුතේ අපි එතන එක ලියන්නේ නැහැ. මොකද ධන කියලා දාන්නේ. හරිද? මං හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. ඉස්සරට තේරෙවට. දැන් හීලියම් ගත්තට පස්සේ පුතේ හරිද? හීලියම් කියන්නේ පුතේ එයාගේ දැන් හීලියම් ඇඳුතින් මම මෙතන මං ඇඳලා පෙන්නන්නම් හීලියම්. හරිද? හීලියම්ගේ පුතේ පළවෙනි ශක්ති මට්ටම ෆිල් වෙලා තියෙන්නේ. දෙකනේ උපරිම පුළුවන් දෙක තියෙන පුතේ යාට. හීලියම්ට දෙක තියෙන පුතේ. එහෙනම් එයා සම්පූර්ණ එක්කෙනෙ ඉන්නේනේ. එහෙනම් එයා හදනවද ධන අයන හෝ ඍණ අයන? නැහැ. එයා ඒව හදන්නේ නැහැ පුතේ. හරිද? අයන හදන්නේ නැහැ පුතේ හීලියම්. ඇයි ඒ? බලන්න පුතේ මේ හීලියම් කියන එක්කෙනා කවුද කියලා. මෙන්න එයා අයිති වෙන්නේ පුතේ 8 වෙනි කාණ්ඩයට. 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පුතේ මේ ඒගොල්ලෝ මේ සංයෝග හදන්නේ නැහැ කියලා කිව්වනේ පුතේ. ඒගොල්ලෝ අයන හදන්නේ නැහැ. හීලියම් අයන හදන්නේ නැහැ පුතේ. හරිද? ඒ නිසා පුතේ හීලියම් මෙතන මම තරුවක් දාලා තියන්නම්. ලිතියම් ගත්තට පස්සේ පුතේ මම මෙතන චුට්ටි ඇඳලා පෙන්නන්නම් ලිතියම්. මෙන්න පුතේ ලිතියම්. එයාගේ පළවෙනි ශක්ති මට්ටම දෙකක් තියෙනවනේ තුනක් එපැයි යාට. එයාගේ අංකෙ 3යිනේ පුතේ. එහෙනම් තුනක් හදාගන්න එපැයි. ඔන්න පළවෙනි ශක්ති මට්ටමේ 2 දැම්මා. ඊළඟ ශක්ති මට්ටමේ උපරිම 8ක් පුළුවන් පුතේ. එකක් දැම්මාම හරි 3 වෙනවා. හරිද? එහෙනම් පුතේ දෙවෙනි ශක්ති මට්ටම ෆිල් වෙන්න එයාට මොකද්ද කීයක් අඩුයිද? කීයක් අඩුයිද? එයාට 7ක් අඩුයි නේද පුතේ? මට කියන්න පුතේ එයාගේ ඒ වැඩිපුර ඉන්න එක්කෙනා 7ක් අරගෙන ස්ථායි වෙන එකද එයාට ලේසි නැත්තම් එකක් දීලා ස්ථායි වෙන එකද? ඒ කියන්නේ පුතේ මේ වැඩිපුර ඉන්න මේ ඉලෙක්ට්‍රෝනය දැන් මෙයාට පුතේ ස්ථායි වෙන්න ක්‍රම දෙකක් තියෙන පුතේ. හරිද? එකක් තමයි පුතේ මෙතන තව 7 දෙනෙක් දැම්මනම් එයා ස්ථායි වෙන පුතේ 8ක් වෙලා. හරිද? මෙතන එක ඉලෙක්ට්‍රෝනය පුතේ තියෙන්නේ තව 7ක් දාගත්තනම් එයා ස්ථායි වෙන පුතේ. හරිද? හැබැයි පුතේ එයාට ලේසි නේද මේ වැඩිපුර ඉන්න එක්කෙනා ගලවලා දැම්මනම්. නේ?
එයාට ලේසි නේද මේ වැඩිපුර ඉන්න එක්කෙනා ගලවලා දැම්මන නේ එයා කාට හරි දුන්න නම් හරි නේද අන්න පුතේ ලිතියම් කරන්න අන්න එහෙම දෙයක් පුතේ එයාට 7ක් ගන්නවට වඩා මේ තියෙන එක වීසි කරලා දාන එක ලේසි පුතේ හරිද එහෙනම් පුතේ එයා දෙන්නේ කවුද ඉලෙක්ට්‍රෝනයක් පුතේ තව කෙනෙක්ට ප්‍රදානය කරන පුතේ හරිද එහෙනම් පුතේ ඉලෙක්ට්‍රෝන කියන්නේ පුතේ ඍණනේ ඍණ දුන්නට පස්සේ පුතේ ලිතියම් ධන වෙනවා පුතේ ප්ලස් අයනයක් වෙනවා හරිද එයා දෙන්න එක ඉලෙක්ට්‍රෝනයන පුතේ රින දෙනකොට පුතේ එයා පෝසත් වෙනවා හරිද එහෙනම් පුතේ අපි කියනවා ප්ලස් අයන හදනවා කියලා හරිද තාමත් තේරුම් නැත්නම් ඔයාලට බලමු අපි ඉස්සරහට පුතේ බෙරලියම් ගත්තට පස්සේ පුතේ අපි බලමු බෙරලියම්ගේ වැඩේ හරිද මම පුතේ මෙතන මේක මකන්න හරිද ඊටමදි හින්දා හොඳට ඔලුවට දාගන්න හරිද මේක මුල මිස් වුණොතින් වැඩේ අවුල් යනවා හරි පුතේ බෙරලියම් ගමු අපි බෙරලියම් ගත්තට පස්සේ පුතේ යාගේ ඉලෙක්ට්‍රොනික ක්‍රමාංකය 4නේ. එහෙනම් පුතේ පළවෙනි ශක්ති මට්ටමේ ඔන්න 2 දාගත්තා. එයාට පුතේ තව 2ක් මදිනේ. ඒ 2ක් දාගත්තා පුතේ. දෙවෙනි ශක්ති මට්ටමේ ඉපරිම 8ක් පුළුවන් නේ පුතේ. ඒ කියන්නේ තව 6ක් දාගත්තා නම් එයා ස්ථායි වෙනවා. මට කියන්න එයාට ලේසි මේ වැඩිපුර ඉන්න දෙන්න වීසි කරලා දාලා ස්ථායි වෙන එකද නැත්නම් 6ක් අරගෙන සෙටල් වෙන එකද? හරිද? දෙකක් වීසි කරලා සෙටල් වෙන එක ලේසියිනේ පුතේ. එහෙනම් එයා දෙකක් වීසි කරන පුතේ. ඍණ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණනේ පුතේ. ඍණ ඉලෙක්ට්‍රෝන පුතේ. ඉලෙක්ට්‍රෝන දෙකක් පුතේ එයා වීසි කරන්නේ. එතකොට එයා හදන්නේ මොන අයනද? බෙරලියම් හදන්නේ පුතේ. එයා ඉලෙක්ට්‍රෝන දෙකක් වීසි කරන්නේ. හරිද? ඒ නිසා පුතේ බෙරලියම් හදන්නේ 2යි ප්ලස් අයන පුතේ. හරිද? ඉලෙක්ට්‍රෝන වීසි කරද්දි ධන වෙනවා පුතේ. දෙකක් වීසි කරන හින්දා 2යි ප්ලස්. හරිද? කොහොම තමයි දාන්නේ. හරිද බෝරෝන් වලට යම් පුතේ අපි හරිද බෝරෝන් ගත්තට පස්සේ පුතේ මම මේක මකනවා චුට්ටක් හරි අපි බෝරෝන් වලට යමු බෝරෝන් ගත්තට පස්සේ පුතේ යාගේ ක්‍රමාංකය 5නේ මෙන්න පුතේ පළවෙනි ශක්ති මට්ටම 2ක් දැම්මා 5යිනේ යාගේ ඔක්කොම තව 3ක් දැම්ම නම් හරිනේ ඔන්න පුතේ 3ක් දාන්න තව පුතේ එයාට 5ක් තිබ්බනම් පුතේ මේ එයාගේ දෙවෙනි ශක්ති මට්ටම ස්ථායි වෙලා ස්ථායි වෙනව නේද? අන්න. හැබැයි එයාට ලේසි නේද පුතේ මේ තියෙන තුන වීසි කරලා දාන එක? තියෙන තුන වීසි කරලා දාන එක ලේසිනේ පුතේ. එහෙනම් පුතේ බෝරුනුත් මොකද්ද කරන්නේ? ඒ වැඩිපුර තියෙන තුන වීසි කරන පුතේ. මොකද 5ක් අරගෙන ස්ථායි වෙනවට වඩා එයාට 3ක් වීසි කරලා ස්ථායි වෙන එක ලේසි. එහෙනම් පුතේ 3ක් වීසි කරනවා ඉලෙක්ට්‍රෝන 3ක් වීසි කරන පුතේ එහෙනම් ඉලෙක්ට්‍රෝන 3ක් වීසි කරනවා කියන්නේ පුතේ හිතෙන් කියන්න බෝරෝන් හදන්නේ මොන අයනද 3යි ප්ලස් අයන 3යි ප්ලස් අයන හරිද ඊට පස්සේ පුතේ අපි කාබන් වලට යමු හරිද කාබන් වල පරමාණු ක්‍රමාංකය පුතේ 6 නේ කාබන් වල ඔව් කාබන් වල 6 හරිද එතකොට පුතේ බලන්න මං කාබන් අඳින්නම් මෙතන ඔන්න පුතේ කාබන් වලදී විතර චුට්ටක් මේක වෙනස් වෙනවා හරිද බලන්න කාබන් මෙන්න පුතේ පළවෙනි ශක්ති මට්ටම 2ක් දැම්ම යාගේ උපරිම 2යි පළවෙනි ශක්ති මට්ටමේ දාන්න පුළුවන් ඊළඟ ශක්ති මට්ටමේ පුතේ දාන්නේ අපි 6ක් හදන්න එපේ 4ක් දාමු එතකොට පුතේ තව 4ක් එයාට අරගෙන ස්ථායි වෙන එකද ලේසි තව මේ තියෙන 4 වීසි කරලා දාන එකද මාර කේස් එකනේ 4ක් ගත්තත් වැඩේ ස්ථායි වෙනවා 4ක් වීසි කරත් වැඩේ ස්ථායි වෙනවා එතකොට පුතේ අපි කියනවා කාබන් කියන්නේ පුතේ අයන හදන්නේ නැහැ පුතේ කාබන් හරිද කාබන් හදන්නේ පුතේ සහ සංයුද බන්ධන හරිද අපි එක් ගැන ඉස්සරට කතා කරමු හරිද මෙයා හදන්නේ පුතේ සහ සංයුජ ලිව්වා හරිද මොකද සහ සංයුජ බන්ධන හරිද සහ සංයුජ බන්ධන තමයි පුතේ කාබන් හදන්නේ හරිද ඒ නිසා තමයි පුතේ ඔය දියමන්ති තියෙන නිසා අපි වර්ධනය වෙලා තින්න එක හරිද අපි පටක පවා නිර්මාණය වෙලා තින්නේ කාබන් වල ඔය සහ සංයුජ බන්ධන නිසා තමයි හරිද ඉතින් දියමන්ති මිනිරා නේ අපි ඉස්සරට කතා කරමු ඒව ගැන හරිද ඉතින් පුතේ කෙමිස්ට්‍රි වල මේ වගේ පොයින්ට්ස් ඉගෙන ගත්තට පස්සේ තමයි පුතේ ඔය ඔයගොල්ලෝ ආලා තියෙන ඇල්කේන කියලා જાතියක් තියෙනවා ඇල්කීන නේ එතකොට මෙතේන් එතේන් නේ ඒ වගේ සෑහෙන දේවල් ටිකක් තියෙනවනේ මම උදාහරණයක් කියන්නම් පුතේ අර ඔයගොල්ලෝ මේ ඔය ගලූකෝස් අණු එහෙම අඳිනෝ නේද අර මෙහෙම අඳිනෝ නේද ගලූකෝස් අණු නේ ඔයගොල්ලෝ අඳිනෝ නේද ඔය එතේන් මෙතේන් එහෙම C ඔහොම දාලා H ඔහොම දාලා ඔහොම අඳිනෝ නේද ඒව පුතේ කටපාඩම් කරන්න ඕනේ නැහැ මම දන්නවා බහුතරයක් කට්ටිය කටපාඩම් කරනවා ඒ කියන්නේ අර ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ ටියුට්ස් වල එහෙම ඇති මේ මෙන්න මේ වගේ ඒවා H අකුර දාලා C
ඔන්නොම සීදාල ඔන්න විහුවනේ සංකීර්ණ විහුව ඕගොල්ලො කටපාඩම් කරන පුතේ. හරිද? එහෙම කටපාඩම් කරන්න ඕනේ නෑ. ඇයි දන්නවද? ඒව ගන්න ක්‍රම තියෙනවා. හරිද? ඔගොල්ලන්ට පන්තිවල දෙන්නේ නැති කටපාඩම් කරගන්න හෙන්න සූත්‍ර සෙට් එකක්. සූත්‍ර කියන්නේ මේ සංයෝගවල ව්‍යුහ. නේ? ඒව එහෙම අවශ්‍ය නෑ පුතේ. හරිද? මේව ගන්න මෙතඩ්ස් තියෙනවා. මෙතඩ්ස් හරියට දැනගත්තට පස්සේ පුතේ ඔයාට ඕන එකක් කටපාඩම් නොකර ලොජික් එකෙන් ගන්න පුළුවන්. හරිද? ඒකට තමයි පුතේ මේ ඔන්ලයින් ෆ්‍රී ක්ලාස් එක කරන්නේ. හරිද? හරිද මේක මාර්කටින් එකක් කියලා සමහරවිට එහෙම නෑ පුතේ මං කවදාවත් සල්ලි ගන්නේ නෑ ඔයගොල්ලන්ගේ හරිද සම්පූර්ණයෙන් ෆ්‍රී පුතේ සම්පූර්ණයෙන්ම SFT කරනවා මේ ක්ලාස් එකේ සම්පූර්ණයෙන් ෆ්‍රී හරිද හරි අපි යමු කාබන් වලට ඊට පස්සේ අපි යමු ඊළඟ සංයෝගය මොනවද ඊළඟ සංයෝගය නයිට්‍රජන් හරිද නයිට්‍රජන් ගොඩක් කට්ටිය අහලා ඇති කියලා හිතනවා අර පුතේ මම දන්නවා මේ චුට්ටක් මේක නිකන් අහගන්න කොරෝනා පැණිය කියලා එකක් ආව නේද හරිද ධම්මික පැණිය කියලා කට්ටිය කියන ගොඩක් කට්ටිය ජෝක් එකකට ගත්ත නේද හරිද මේ කාලි මෑනියෝ දුවිලයි මේ එහෙම කියලා ගොඩක් කට්ටිය ජෝක් එකකට ගත්තා හරිද සමහරට ඔයකට මේක අදාළ නැතිව ඇති මේ කියන දේ හරිද පුතේ ඒක ජෝක් එකකට ගන්න ඕන දෙයක් නෙවෙයි හරිද ක්වොන්ටම් භෞතික විද්‍යාව ඇසුරෙන් මට පුළුවන් පුතේ මට විතරක් නෙවෙයි බහුතරයක් කට්ටියට පුළුවන් ක්වොන්ටම් ෆිසික්ස් දන්න කට්ටියට හරිද අපිට පුළුවන් පුතේ මේ කාලි ශක්තිය විශ්ලේෂණය කරන්න කාලි ශක්තිය ගැන කියා දෙන්න පුළුවන් පුතේ ක්වොන්ටම් භෞතික විද්‍යාව දන්නේ නැති මිනිස්සු තමයි පුතේ ඔය කියන්නේ ඔය ආරුඩ වෙන්නේ කාලි කියන්නේ මිත්‍යාවක් හරිද හරිද ඒව ගැන බොරු කතා කියන්නේ පුතේ ක්වොන්ටම් භෞතික විද්‍යාව දන්නේ නැති මිනිස්සු හරිද කට්ටිය කියනෝනේ ඔය හොල්මන් නෑ භූතයෝ නෑ කියලා කියනෝනේ ඒ පුතේ එහෙම කියන්නේ ඕ ලෙවල් විද්‍යාව උගන්වන ගුරුවරු වෙන්නේ හරිද මොකද ඒගොල්ලෝ ක්වොන්ටම් භෞතික විද්‍යාව කරන්නේ නෑනේ හරිද ක්වොන්ටම් භෞතික විද්‍යාව ඉගෙන ගත්ත මිනිස්සෙක් පුතේ කියන්නේ නෑ කවදාවත් මේ අධ්‍යාත්මික ශක්තිය බොරුවක් හරිද එතකොට කාලි ශක්තිය බොරුවක් එහෙම කියලා කියන්නේ නෑ පුතේ හරිද ඔය කාලි ඔය අපි ගැන කතා කරමු පස්සේ හරිද නැත්නම් පාඩම කතා කරන්න වෙන්නේ නැහැ මට මං ආසම සබ්ජෙක්ට් එකක් හරිද මම මේ ගැන පුතේ රිසර්ච් එකක් කරා හරිද ඒ රිසර්ච් එකේදී මට පුළුවන් පුතේ ප්‍රූෆ් කරලා පෙන්නන්න ක්වොන්ටම් භෞතික විද්‍යාව සමීකරණ ආශ්‍රයෙන් පුළුවන් අපිට ඔප්පු කරන්න සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ගැන හරිද සහ ඒව බලපාන විදි සහ ඔය කාලි පැණිය හොයාගත්ත විදිය ගැන ධම්මික පැණිය කියන එක හොයාගත්ත විදියත් අපිට ප්‍රූෆ් කරන්න පුළුවන් හරිද ඉතින් ඔය අපි ගැන ඉස්සරහට කතා කරමු හරිද කාට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් ඉන්නවා මෙසේජ් එකක් දාන්න අපි එතකොට කමෙන්ට් කරමු මේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සෙෂන් එක හරි එතකොට පුතේ අපි කතා කරමු නයිට්‍රජන් ගැන හරි නයිට්‍රජන් ගැන කතා කරද්දී නයිට්‍රජන් කියන්නේ යාගේ අංක කීයද 7 නේ එහෙනම් පුතේ මෙන්න නයිට්‍රජන් පළවෙනි ශක්ති මට්ටම කීයද 2යි නේ ඊළඟ ශක්ති මට්ටම 8ක් දාන්න පුළුවන් එන පුතේ 8ක් දානවා 8ක් දාන්න බෑ 7යි දාන්න 1යි 2යි 8ක් දාන්න පුළුවන් උඩරින් පුතේ යාගේ 7ක් දැම්මාම හරි අපිනේ සොරි නයිට්‍රජන් 7යිනේ සොරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7 පහක් දැම්ම නම් ඇති නේද එතකොට මට කියන්න පුතේ මේකේ පහක් දීලා ස්ථායි වෙන එකද ලේසි නැත්නම් කොහෙන් හරි තුනක් අරගෙන ස්ථායි වෙන එකද මේ එළියේ තියෙන පහ වීසි කරලා ස්ථායි වෙන්නත් පුළුවන් මෙයාට නැත්නම් කොහෙන් හරි තුනක් ඉලෙක්ට්‍රෝන තුනක් අරගෙන ස්ථායි වෙන්නත් පුළුවන් පුතේ හරිද එහෙනම් පුතේ මෙයාට ලේසි තුනක් අරගෙන ස්ථායි වෙන්න එක තියෙන කුඩාම දේ තමයි පුතේ ලේසිම ක්‍රමය තමයි පුතේ එයා ස්ථායි වෙන්නේ දැන් පහක් වීසි කරලා ස්ථායි වෙනට වඩා ලේසිනේ පුතේ තුනක් අරගෙන ස්ථායි වෙන එක එහෙනම් පුතේ එයා ඉලෙක්ට්‍රෝන තුනක් ගන්නවා පුතේ ඉලෙක්ට්‍රෝන තුනක් ගන්නවා හරිද ඉලෙක්ට්‍රෝන තුනක් අරගෙන තමන්ගේ ළඟට එයා ස්ථායි වෙනවා පුතේ එතකොට අපි කියනවා නයිට්‍රජන් හදන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ගන්නවා කියලානේ කියන්නේ පුතේ නයිට්‍රජන් හදන්නේ පුතේ 3 මයිනස් අයන 3 මයිනස් හරිද 3 මයිනස් හරි ඊට පස්සේ පුතේ අපි බලමු ඔක්සිජන් හරිද ඔක්සිජන් වෙලා ගියාට කමක් නැහැ පුතේ අපි මේවා වෙන වෙනම චුටි මේ මම දන්න දැන් ඔයගොල්ලෝ අනිත්‍යවත් ලියා ගන්න පුළුවන් ඇති කියලා මේ වෙලා ගියාට කමක් නැහැ අපි මේවා වෙන වෙනම ලියමු ඔක්සිජන් ගත්තට පස්සේ පුතේ ඔක්සිජන් කියන්නේ ආගේ 8යිනේ ඔක්සිජන් හරිද මේ පරමාණු ඔක්සිජන් හොඳේ මේ පුතේ පළවෙනි ශක්ති මට්ටමේ පුතේ දෙන්නෙක් දාන්න පුළුවන් ඊළඟ එකේ 6ක් දාන්න පුළුවන් නේ 1 2 3 4 තව දෙකක් මෙතනින් දාන්න හරිද පුතේ එතකොට පුතේ මෙයාට ලේසි මේ මෙයාගේ ළඟ ඉන්න 6 දෙනා වීසි කරලා ස්ථායි වෙන එකද නැත්නම් දෙකක් අරගෙන ස්ථායි වෙන එකද ඉලෙක්ට්‍රෝන දෙකක් කොහෙන් හරි අරගෙන ස්ථායි වෙන එක ලේසි නේද එතකොට පුතේ එයා ඉලෙක්ට්‍රෝන දෙකක් කොහෙන් හරි ගන්න 8ක් හදාගන්න වෙන්න ඕනේ පුතේ 8ක් හදාගන්න නම් පුතේ කොහෙන් හරි දෙකක් ගන්න ඕනේ එතකොට පුතේ අපි කියනවා ඔක්සිජන් වලට ඔක්සිජන් හදන්නේ පුතේ 2 මයිනස් අයන
දෙකක් නේ පුතේ යා ගන්න ඍණ දෙකක් නේ. ඍණ ඉලෙක්ට්‍රෝන ගන්න පුතේ. එතකොට එයා 2 හදන්නේ. හරිද? කාට හරි අවුලක් තියෙනවනේ දැන් මේ විදිහට මේ මූලද්‍රව්‍ය 20ම අපිට ලියන්න පුළුවන්. හරිද? ඒගොල්ලෝ හදන්නේ මොන අයනද? සෝඩියම් හදන්නේ මොන අයනද? මැග්නීසියම් හදන්නේ මොන අයනද කියලා අපිට ලියන්න පුළුවන් පුතේ. දැන් පුතේ මෙහෙම පේපර් එකේදී ඔහොම ලියන්නේ කරදරයිනේ නේ. නිකන් අවුල් වගේ නේද? ඒ නිසා පුතේ මම ලේසි ක්‍රමයක් කියන්නම් ඔයාලට. හරිද? මෙහෙම ලිය ඉන්න ඕනේ නැහැ. හරිද? මෙන්න මෙහෙම පුතේ. අපි කියනවා පුතේ පළවෙනි කාණ්ඩේ කට්ටිය. හරිද? සාමාන්‍යයෙන් පුතේ පළවෙනි කාණ්ඩේ කට්ටිය හදන්නේ පුතේ ප්ලස් අයන. හරිද? දෙවන කාණ්ඩේ කට්ටිය හදන්නේ පුතේ 2+ අයන. 2+. තුන්වෙනි කාණ්ඩේ කට්ටිය හදන්නේ පුතේ 3+ අයන. හතරවෙනි කාණ්ඩේ කට්ටිය හදන්නේ පුතේ අරම ගන්න ඕනේ නැහැ පුතේ. මේ පරමාණු ක්‍රමාංක අරගෙන එහෙම හදන්න ඕනේ නැහැ. හරිද? මෙහෙම කෙටි ක්‍රමයකින් ගන්න පුළුවන්. හතරවෙනි කාණ්ඩේ කට්ටිය හදන්නේ පුතේ සහ සංයුජ බන්ධන. සහ සංයුධ බන්ධන. හරිද? කාබන් වගේ ඒවා. පස්වෙනි කාණ්ඩේ කට්ටිය හදන්නේ පුතේ 3-. හයවෙනි කාණ්ඩේ කට්ටිය හදන්නේ පුතේ අර ඔක්සිජන් වගේ ඒවා 2-. මෙතන එකක් නැහැ හොඳේ 2-. ඒතර පුතේ හත්වෙනි කාණ්ඩේ කට්ටිය හදන්නේ මයිනස්. හරිද? ඒතර පුතේ අටවෙනි කාණ්ඩේ අයන හදන්නේ නැත. හරිද? අයන හදන්නේ නැත. හදන්නේ නැහැ. හරිද? ඒතර පුතේ අපි බලමු ආවර්තාවගුවට ගිහිල්ලා. මෙන්න පුතේ. මට කියන්න පුතේ හයිඩ්‍රජන් හදන්නේ මේ පළවෙනි කාණ්ඩේ. හයිඩ්‍රජන් හදන්නේ මොන අයනද? ප්ලස් අයන. ලිතියම් ප්ලස් සෝඩියම් ප්ලස් අයන පුතේ. ධන අයන හොඳේ. පොටෑසියම් ප්ලස් අයන. කොහොමද ලියන්නේ? හයිඩ්‍රජන් ප්ලස් ලිතියම් ප්ලස් සෝඩියම් ප්ලස් කියන ධන මෙහෙම ලියනවා. පොටෑසියම් ප්ලස්. දෙවෙනි කාණ්ඩේ කට්ටිය 2+. එහෙනම් බෙරිලියම් 2+. මැග්නීසියම් 2+. කැල්සියම් 2+. බෝරෝන් මොනවද හදන්නේ? 3+. බෝරෝන් 3+. ඇලුමිනියම් 3+. එතකොට පුතේ කාබන් එයා පුතේ අයන හදනවද නැහැ? එයා ගන්න සහ සංයුධ බන්ධන. හරි. මෙයා පස්වෙනි කාණ්ඩය එයා හදන්නේ පුතේ 3- නේ. නයිට්‍රජන් 3-. ෆොස්ෆරස් 3-. එතකොට ඔක්සිජන් හත්වෙනි කාණ්ඩේනේ පුතේ 2-. සල්ෆර් 2-. ෆ්ලෝරින් මයිනස්. ක්ලෝරින් මයිනස්. හරිද? මම කියන්නේ හත්වෙනි කාණ්ඩේ මම ලියන්නම් මෙතන අයි පාරක් වාඩ පුළුවන් වෙන්න. පළවෙනි කාණ්ඩය ප්ලස් අයන, මෙයා 2+ අයන, මේ සෙට් එකම 2+. මේ සෙට් එකම 3+. මේවා අයන හදන්නේ නැහැ ඒගොල්ලෝ සාසංයුධ බන්ධන හද. හරිද? මෙයා පස්වෙනි කාණ්ඩේ කට්ටිය එයා හදන්නේ පුතේ 3+. 3-. මෙයා 2-. මෙයා මයිනස්. මෙයා ඒගොල්ලෝ උච්ච වායුන පුතේ ඒගොල්ලෝ අයන හදන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ ශක්ති මට්ටම් ෆිල් වෙලා තියෙන පුතේ ඒගොල්ලන් කාගෙන්වත් උපකාර අවශ්‍ය නැහැ. හරිද? හරි. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා මම මේ කියපු විශ්ලේෂණය. හරි පුතේ අපි යමු. හරි. අපි යමු දැන් කොහොමද සූත්‍ර ලියන්නේ කියලා. හරිද? ඒ ගැන කතා කරන්න කලින් පොඩි තියරියක් කියලා ඉන්නම්. මොකද නැත්තම් සමහර කටියට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පුතේ. මෙන්න මෙහෙම දෙයක් තියෙන පුතේ. හරිද? අපි කියන පුතේ මේ අපි කියන දැන් සාමාන්‍ය පුතේ උපපරමාණුක අංශුවල තියෙනවා මොනවද? ප්‍රෝටෝන කියලා එකක් තියෙනවා. ප්‍රෝටෝන. හරිද? අපි p අකුරින් තමයි පුතේ ඒක සංකේතවත් කරන්නේ. හරිද? මූලද්‍රව්‍යයක් ඇතුලේ ප්‍රෝටෝන තියෙනවා. හරිද? තව මොනවද පුතේ තියෙන්නේ? නියුට්‍රෝන කියලා එකක් තියෙනවා. හරිද? නියුට්‍රෝන. n කියලා පුතේ සිම්පල් n අකුරෙන් තමයි කියන්නේ. හරිද? ඊළඟ එක මොකද්ද පුතේ? ඉලෙක්ට්‍රෝන අපි අඳුරනෝනේ. අන්න පුතේ ඉලෙක්ට්‍රෝන කිව්වම මට මතක් වෙන්නේ. හරිද? ඕගලන්ට මං ගානක් දීලා ඇති. නේ? අර මං කලිනුත් කිව්වේ ඒ ගානේ පුතේ ලස්සන ගානක් පුතේ ඒක. හරිද? පුළුවන් පුතේ ඕගලන්ගේ සර් කෙනෙක්ට කියලා හදව ගන්න. හරිද? පට්ට ලස්සන ගානක් ඒක. මාර නිර්මාණශීලී. ඒක පුතේ තර්කේ තියෙන්නේ මොකක්ද දන්නවද? ඒකේ තර්කේ පුතේ අපි මෙච්චර කල් ඉගෙන ගත්තේ පුතේ මේ බැටරියක් සෙට් කරලා වයර් එකකට එහෙම කරොත්නේ කරන්ට් එක යන්නේ පුතේ. මේකේ වෙන්නේ එහෙම දෙයක් නෙමෙයි පුතේ. හරිද? මේකේ වෙන්නේ පුතේ බටයක් තියෙන පුතේ. හරිද? අර කලින් ගාන ගැන මං නිකන් කියන්නේ මේකේ පුතේ තියෙනවා වතුර. හරිද? වෝටර් තියෙනවා. මේ වතුර පුතේ යම්කිසි වේගකින් ගලාගෙන යනවා පුතේ. එතකොට මට කියන්න පුතේ මේ ජල අංශු වල ඉලෙක්ට්‍රෝන නැද්ද? මේ ජල අංශු වල ඉලෙක්ට්‍රෝන තියෙනවනේ පුතේ මේවා ඇතුලේ. හරිද? එතකොට පුතේ අපි කිව්වා මේ ඉලෙක්ට්‍රෝන චලිතයක් කියලා ධාරාව කියන එක අපි විශ්ලේෂණය කරානේ පුතේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් අපිට සරලව කියන්න පුළුවන් ධාරාවක් කියලානේ. එතකොට පුතේ මෙතනත් වෙන්නේ එහෙම දෙයක් නේද? ජලය ඇතුලේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියන්නේ ජලය ගමන් කරනවා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන චලිතයක් වගේ එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක පුතේ අපිට මේකේ ධාරාව ගණනය කරන්න පුළුවන් පුතේ. මාර සීන් එකනේ.
බටයකින් වතුර යද්දී අපිට පුළුවන් ඒ බටෙන් ගලාගෙන යන විද්‍යුත් ධාරාව ගණනය කරන්නේ. ලස්සන ගානක්. හරිද? අපි ඒ ගාන ඉස්සරහ කතා කරමු කොහොමද හදන්නේ කියලා. හරිද? ඔයගොල්ලන්ගේ කවුරු හරි සර් කෙනෙක් හරි මිස් කෙනෙක් ඉන්නවා නම් දැනට අහගන්න. මම මේ කියා දෙන්න. හරිද? අපි ප්‍රතිරෝධක පද්ධති සමග ප්‍රතිරෝධය හොයන්න ඉගෙන ගද්දි මම මේක කියා දෙන්නම් හැමෝටම. හරිද? හරි. පුතේ මං කිව්වා උපපරමාණුක අංශුවක කියන්නේ ඔය කරේක සාමාන්‍යයෙන් අපි දන්න ඉලෙක්ට්‍රෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවානේ. හරි. අපි කියන පුතේ මේ මෙන්න මේවට මේ ඔයගොල්ලන්ට මේක නම් අවශ්‍ය නැහැ ලොකුවට කමක් නැහැ. මේ ප්‍රෝටෝන සහ මේ දෙකට අපි කියනවා නියුක්ලියෝන කියලා. නියුක්ලියෝන කියලාත් කියනවා. හරිද? නියුක්ලියෝන කියලාත් කියනවා. එතකොට පුතේ අපි සෝඩියම් ගම්. සෝඩියම්. පුතේ මේක අපි ලියන්නේ සාමාන්‍ය සෝඩියම් ලියන විදිය තමයි පුතේ මෙතන 23 ලියලා මෙතන 11 ලියන. හරිද? එතකොට පුතේ මේ දැන් අපි මෙහෙම සාමාන්‍යයෙන් පුතේ අපි මූලද්‍රව්‍යයක් ලියන්නේ මේ විදියට. හරිද? මෙතන මෙහෙම අංකයක් දාන මෙතන අංකයක් දානවා. හරිද? එතකොට පුතේ අපි මෙන්න මෙතන අංකේ අපි කියනවා මෙන්න මේ දත් දීලා තියෙන දත්ත වලින් අපිට හොයාගන්න පුළුවන් දේවල් තියෙනවා. හරිද? එකක් තමයි පුතේ ඉලෙක්ට්‍රෝන ගාන අපිට හොයාගන්න පුළුවන් පුතේ. ඉලෙක්ට්‍රෝන 11යි පුතේ. මේ තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය මේ ඕගොල්ලෝ ගන්නනවා. හරිද? ක්‍රමාංකය. මේ තියෙන පුතේ ඉලෙක්ට්‍රෝන ගාන පුතේ. ඉලෙක්ට්‍රෝන ගාන පුතේ ප්‍රෝටෝන ගානට සමානයි. හරිද? ඉලෙක්ට්‍රෝන ගාන පුතේ ප්‍රෝටෝන ගානට සමානයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 11යි නම් මෙතන ප්‍රෝටෝනත් 11යි. හරිද? ඉලෙක්ට්‍රෝන 20යි නම් ප්‍රෝටෝනත් 20යි. හරිද? එතකොට පුතේ මෙතන 23 කියලා තියෙනෝනේ. මෙතන 23 කියලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ තියෙන පුතේ මේ පරමාණුක ක්‍රමාංකයේ අගය මේකින් අඩු කරාට පස්සේ පුතේ කියන්නේ 23 රින 11 අපිට එනවා පුතේ නියුට්‍රියෝන ගහන කීයද 12යි. හරිද? මොකද කරන්න තියෙන්නේ? නියුට්‍රෝන ගාන මේ සෝඩියම් වල තියෙන නියුට්‍රෝන ගාන ගණනය කරන්න පුළුවන් පුතේ මේ පරමාණු ක්‍රමාංකය මේ 23න් අඩු කරන්න පුතේ. හරිද? එතකොට අපිට පුළුවන් හොයාගන්න නියුට්‍රෝන ගාන. හරිද? මම නිකන් මේ සරල දෙයක් කිව්වේ කෙමිස්ට්‍රි වල බේසික් එකක් කිව්වේ. හරිද? හැමෝටම පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. හරිද? මේ තියෙන පුතේ ස්කන්ධ ක්‍රමාංකය කියලා මේකට කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. හරිද? මේව නම් ඕනේ නැහැ පුතේ ගණන් හදන්න. හරිද? මේ වෙනදු ගණන් දෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට පුතේ මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා අපිට මෙහෙමත් කියන්න පුළුවන් පුතේ. හරිද? ස්කන්ධ ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගාන ධන නියුට්‍රෝන ගාන කියලාත් කියන්න පුළුවන් වුණා. හරිද? එහෙමත් ඕනනම් කියන්න පුළුවන්. හරිද? මම නිකන් කිව්වේ. හරි. එතකොට අපි යමු සංයෝග ලියන විදිය ගැන ගන්න. හරිද? සංයෝග ලියන විදිය. මම හිතනවා දැන් මෙච්චර කල් කතා කරපුවේ පැහැදිලි ඇද කියලා ආවර්තාවක කතා කරා, අයන ගැන කතා කරා නේ. පළවෙනි කාණ්ඩේ නම් ප්ලස් අයන, දෙක නම් 2 ප්ලස් අයන මේ විදිහට කතා කරා නේ. ඉතින් ඒ ටික ඔළුවේ තියෙනවා නම් වැඩේ හරි. දැන් අපි යනවා පුතේ ඛණ්ඩක ගැන කතා කරන්න. මෙන්න මේව අනිවාර්යයි පුතේ. ඛණ්ඩක. හරිද? ඛණ්ඩක ගැන ඉගෙන ගන්න ඕන. හරිද? ඛණ්ඩක ගැන ඉගෙන ගැනීම අනිවාර්යයි. ඛණ්ඩක. ඒ කියන්නේ පුතේ මේවා ඔයා කටපාඩම් කරගන්න ඕන. හරිද? ඔයා නෝට් එක ලියද්දි අනිවාර්යෙන්ම ඔයාගේ නෝට් එකට මෙන්න මේ මම ලියන ටික ඇතුළත් කරගන්න. හරිද? මෙන්න පුතේ පළවෙනි ඛණ්ඩකේ අපි එහෙම නෙමෙයි මම පිළිවෙලට නෙමෙයි දෙන්නේ. හරිද? පළවෙනි ඛණ්ඩකේ පුතේ අපි ඉගෙන ගන්න නයිට්‍රේට NO3 මේක පුතේ කටපාඩම් කරගන්න. අපි කියනවා මේකට නයිට්‍රේට කියලා. නයිට්‍රේට. හරිද? ඊට පස්සේ පුතේ ඊළඟ ඛණ්ඩකය අපි ලියනවා NO2 මේකට කියනවා පුතේ අපි නයිට්‍රයිට කියලා. නයිට්‍රයිට. ඊළඟ එක තමයි පුතේ සල්ෆයිට්. සල්ෆේට් අපි ලියමු. SO4 මේව පුතේ කටපාඩම් කරගන්න ඕනේ. හොඳේ. සල්ෆේට් ලියන්නේ කොහොමද? සල්ෆයිට් ලියන්නේ කොහොමද? ඒවා අනිවාර්යෙන්ම කටපාඩම් කරගන්න ඕනේ. මේක සල්ෆේට්. සල්ෆේට් ලියනවා විදියට. ඊට පස්සේ පුතේ අපි සල්ෆයිට් ලියමු. සල්ෆයිට් ලේසි මේ පොඩි වෙනසක් තියෙනවා මේ. මේක 2 මේ 3 4 3 වුණා. මේකට කියන පුතේ සල්ෆයිට් කියලා. සල්ෆයිට්. ඊළඟ එක තමයි පුතේ බයිසල්ෆේට් ලියමු. බයිසල්ෆේට් ලියමු. HSO4 බයිසල්ෆේට්. බයිසල්ෆේට්. ඊට පස්සේ පුතේ අපිට අවශ්‍යයි කාබනේට් ලියමු අපි. CO3 කාබනේට්. හරිද?
කාබනේට් බයිකාබනේට් අවලියම් H බයි කියලා එද්දි පුතේ H අකුරක් එනවා නිතරම HCO3 minus බයිකාබනේට් හරිද ඊට පස්සේ පුතේ ෆොස්ෆේට් නේ ෆොස්ෆේට් පොර ගැන තියෙනවනේ ඔයගොල්ලන්ට ඒ නිසා මේක වැදගත් කියලා හිතනවා මේවට කියන පුතේ ඛණ්ඩක මේව මතක තියාගන්න ඕන හරිද ෆොස්ෆේට් හරිද එතකොට ඊළඟ එක ඇමෝනියම් NH4 ඇමෝනියම් ඊට පස්සේ පුතේ මෙතන ඉඩ මදි හැබැයි මම මෙතනින් ලියන්න හයිඩ්‍රොක්සයිඩ් මේක අනිවාර්යයි හයිඩ්‍රොක්සිල් කියලා කියන හයිඩ්‍රොක්සයිඩ් හයිඩ්‍රොක්සයිඩ් එතකොට පුතේ අපිට තව ඕන ක්‍රෝමේට් සින්ක්‍රෝමේට් කියලා අහලා ඇති ඔයගොල්ලෝ තින්ත නිෂ්පාදනයේදීනේ ක්‍රෝමේට් C42 minus ක්‍රෝමේට් ගොඩක් ලියන්න අමාරුයි මට ස්ක්‍රීන් එක මදි ක්‍රෝමේට් එතකොට අපිට තව අවශ්‍යයි ඩයික්‍රෝමේට් අවශ්‍යයි එකක් ලියන්න හරිද පර්මැංගනේට් ඉඩම තියෙන එක නේ වල තියෙන්නේ ඩයික්‍රෝමේට් කොතනද ලියන්නේ මෙතන ලියමු ඩයික්‍රෝමේට් නම් ඕනෙත් නෑ කමන්නේ 207 2 minus ඩයික්‍රෝමේට් හරිද එතකොට අපිට ෆර්මැංගනේට් නම් ඕන ෆර්මැංගනේට් MO4 minus පොටෑසියම් පර්මැංගනේට් කියලා ඔයගොල්ලෝ අහලා ඇති මැංගනේට් හරිද මැංගනේට් එතකොට මැංගනේට් ලිව්වා එතකොට පර්මැංගනේට් ලිව්වේ සෝරි පර්මැංගනේට් මැංගනේට් කියලා වෙනම එකක් තියෙන එක අවශ්‍ය නැහැ කියමු අපි හරිද ඔය ටික පුතේ ඔයගලන්ට නෝට් එකක් දාලා කටපාඩම් කරගන්න තියෙනවා හරිද ඒ කියන්නේ මේක මහ ලොකු දෙයක් නෙවෙයි කටපාඩම් කරගන්න එක අනිවාර්යෙන් පුතේ නයිට්‍රේට් මතක තියාගන්නම හරි දාන ඒවා නයිට්‍රයිට සල්ෆේට් සල්ෆයිට බයිසල්ෆේට් හයිඩ්‍රෝ මේක අනිවාර්යයි කාබනේට් බයිකාබනේට් ෆොස්ෆේට් ඇමෝනියම් හරිද මේවනම් ඒක වවන්නම් මතක තියාගන්න ඒවත් අවශ්‍යයි හරිද ඉතින් මේ ටික ඔයා කටපාඩම් කරලා තියාගන්න ඕනේ ඒ කියන්නේ පුතේ මම ඇහුවොතින් කාබනේට් කියන්නේ මොකක්ද කියලා ඔයාලා ලියන්න කියන්න මොන ටක් ගාලා CO3 2 minus phosphate PO4 3 minus nitrite NO2 minus එහෙම පුතේ කියන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට හරිද එහෙම කියන්න පුළුවන් වෙන්න ඕන හරිද හරි මම ඔයාලට චූටි වෙලාවක් දෙන්නද මේක පොඩි නෝට් එකක් දාගන්න හරිද මොකද ඉස්සරහට කමන්නේ ඔයාට YouTube එකෙන් බලාගෙන මේකේ නෝට් එක හදාගන්න හරිද නැත්නම් අපිට කාලය යනවා ටයිම් එක යනවා හරි අපි යමු පුතේ සූත්‍ර ලියන්න දැන් වැඩේ හරි හරිද සූත්‍ර ලියන්න තමයි දැන් යන්නේ සූත්‍ර ලිවීම කොහොමද බලමු පුතේ සූත්‍ර ලියන්න පුතේ මම ඔයාලට කියන කැල්සියම් සල්ෆේට් කොහොමද ලියන්නේ කැල්සියම් සල්ෆේට් මේ නම හුවත් බහිතන කැල්සියම් සල්ෆේට් පුතේ ඔයාට නම් දෙකක් ඇහෙන මොනවද කැල්සියම්ුයි සල්ෆේටුයි නේද කැල්සියම් පුතේ හදන්නේ මොන අයනද යන්න පිටිපස්සට පොඩ්ඩක් කැල්සියම් හදන්නේ මොන අයනද කියන්න මට මෙන්න පුතේ කැල්සියම් කො කැල්සියම් මේ ඉන්නේ එයා ඉන්නේ දෙවෙනි කාණ්ඩේනේ එහෙනම් පුතේ 2+ නේ හදන්නේ එහෙනම් පුතේ කැල්සියම් හදන්නේ 2+ අයන නේ එහෙනම් පුතේ කැල්සියම් හදන්නේ 2+ නේ මොන පුතේ කැල්සියම් හරිද ඊළඟ එක්කෙනා කවුද පුතේ සල්ෆේට් නේ සල්ෆේට් ඔයා මතක තියාගන්න ඕනේ එයා ඛණ්ඩකයක් පුතේ හරිද මං කිව්වා මතක තියාගන්න කියලා කවුද සල්ෆේට් මේ තියෙන පුතේ සල්ෆේට් SO4 2 minus යන්න පුතේ සල්ෆේට් වෙනුවට SO4 2 කිය කැල්සියම් ලිව්ව පුතේ කැල්සියම් කියන්නේ දෙවෙනි කාණ්ඩේ ඉන්න කෙනෙක් දෙවෙනි කාණ්ඩේ නම් එයා හදන්නේ 2+ නේ තුන්වෙනි කාණ්ඩේ නම් 3+ 4 නම් සාසංයුද්ධ 5 නම් 3 minus 6 නම් 2 minus 7 නම් minus හරිද මතක ඇති කියලා මම විශ්වාස කරනවා ඔන්න පුතේ ওই දෙක ලියාගත්තොම ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙම ඊතල දෙකක් දාගන්න හරිද මොකක්ද දන්නවද වෙන්නේ
මෙන්න මෙයාගේ මේ 2 1 හරිද 2 එක පුතේ මෙතනට එනවා. හරිද එනකොට පුතේ මේ ඍණ ඒවා කැපිලා එන්නේ හොඳ ඒ වයින් වෙලා එන්නේ. ඒකට පුතේ CA ළඟට මෙන්න මෙතනට එනවා පුතේ 2. හරිද SO4 තියෙන පුතේ මෙහිම වරහනක් දාලා පුතේ 2 එනවා මෙතනට. හරිද එතකොට පුතේ මේ දෙකට මේ දෙක කපන්න පුළුවන් පුතේ. හරිද එතකොට අපි ලියන්න පුළුවන් කැල්සියම් සල්ෆේට්. ඔන්න ඕක තමයි පුතේ කැල්සියම් සල්ෆේට් එකේ සූත්‍රය. හරිද අපි බලමු දැන් මේක කරන හැටි. හරිද දැන් ගොඩක් කටියට සමහර වෙලාවට වැරදිව කරනවා. දැන් මම ආයි ලියන්න කැල්සියම් 2 SO4 2 දැන් පුතේ මේක ගේනකොට මේ ඍණ අගයක් තියෙන මේ ඍණ ලකුණක් එයා ධන වෙනවා පුතේ. බලන්න කැල්සියම් ඔන්න ඔහම ආවා. ඊට පුතේ මෙතන දෙක මෙතනට එනවා පුතේ. එද්දි මේ මෙයා කපන්න බෑ මේ දෙකට දෙක එහෙම කපන්න බෑ හොඳේ. ඔහොම SO4 මෙතන 7 තිබ්බත් ඒක හැමෝම ලියන්න ඕන 4. හරිද? ඔහොම වරහනක් දාන්න පුතේ යාට මේ දෙක මෙතනින් මෙහෙම දාන්න. හරිද? මේ දෙකට මේ දෙක කපන්න. ඕක තමයි පුතේ මං ආයෙ කරේ. හිතන්න අපි නිකන් හිතුව මෙහෙම තිබ්බ කියලා. හරිද? මෙහෙම තිබ්බ මෙතන 4 තියෙනවා. මෙතන SO4 අපි හිතමු 6යි මයිනස් තියෙනවා කියලා. එහෙම තිබ්බ කියලා හිතමු. මෙහෙම සංයෝග නෑ මේක වැරදි හොඳේ. මම නිකන් පැහැදිලි කරන්න කියන්නේ. මේ 6 පුතේ මෙතනට එනවා. CA 6 කියලා. හරිද? එතකොට පුතේ මේ 4 මෙතනට යනවා. SO4 4 කියලා. මේ 4 මෙතනට යනවා. එතකොට පුතේ 6ට 4ට 2ව 2යි 6ට 2ව 3යි කියලා කපන්න පුළුවන්ද? එහෙම කපන්න බෑ පුතේ. හොඳේ. ඔකොම ඔච්චරයි. හරිද? සමාන වුණොත් විතරයි පුතේ කපන්න පුළුවන්. හරිද? අපි ඉස්සර කතා කරනකොට පැහැදිලි වෙයි. හරි. අපි යමු පුතේ ඊළඟ සූත්‍රයට. මැග්නීසියම් නයිට්‍රේට්. මැග්නීසියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් බලමු කොහොමද ලියන්නේ කියලා. පුතේ මැග්නීසියම් කිව්වට පස්සේ කවුද මතක් වෙන්නේ? ආවර්තාව ගුණේ. අපි බලමු ආවර්තාව කීවෙනි කාණ්ඩයේද මැග්නීසියම් ඉන්නේ කියලා. යනවා පුතේ පිටිපස්සට මැග්නීසියම් කො මැග්නීසියම් මේ ඉන්නේ මැග්නීසියම් පුතේ. එයා ඉන්නේ දෙවෙනි කාණ්ඩයේනේ. එහෙනම් එයා හදන්නේ 2+ අයන නේද? 2+ අයන පුතේ. එහෙනම් හද මැග්නීසියම් හදන්නේ 2+ අයන. හරිද? යනවා පුතේ පිටිපස්සට ආයි. හරි. එහෙනම් පුතේ Mg 2+. නයිට්‍රේට්නේ පුතේ තියෙන්නේ නේ. අපි යමු කණ්ඩකවලට. අන්න පුතේ නයිට්‍රේට් කො නයිට්‍රේට් මේ ඉන්නේ පුතේ නයිට්‍රේට් එයා NO3 NO3 එතකොට පුතේ මෙන්න ඊතල දෙක මෙහෙම දාගත්ත ලස්සනට අපි නේ ඊතල දෙක දාගත්තා මොකද්ද වෙන්නේ Mg කියලා ලිව්වා මේ ඍණ එක මෙතනට එනවා එයා ධනමයි කියලා ලියන්නේ නැහැ පුතේ හරිද ධනනේ තියෙන්නේ එහෙම එක කියන එක ලියන්නේ නැහැ අපි ඒක එච්චරයි මේ දෙක මෙතනට එනවා පුතේ එතකොට NO3 twice කියලා එනවා හරිද මෙන්න පුතේ සූත්‍රේ Mg NO3 twice බලන්න හරි ලේසියට පුතේ ඔයාට හදාගන්න පුළුවන් මේවා හරිද මේ ඍණ එක එද්දී එයා එක වෙනවා ඒක අපි ලියන්නේ නැහැ හරිද මෙතන එක එහෙම දාන්න එපා හරිද වැරදි හරිද මම හිතන පැහැදිලි ඇති කියලා අපි යමු ඊළඟ සංයෝගයට ඇමෝනියම් සල්ෆේට් ඔයාට පුතේ මේ විදිහට සංයෝග ඕන එකක් ලියන්න පුළුවන් හරිද බහුතරයක් ලියන්න පුළුවන් ඕන එකක් කියන්නේ නැහැ මම ඇමෝනියම් සල්ෆේට් ඇමෝනියම් සල්ෆේට් හරිද ඇමෝනියම් කියද්දි පුතේ කවුද මතක් වෙන්නේ ඔයාට අන්න පුතේ ඇමෝනියම් කියන්නේ කණ්ඩකයක් හෑන්ඩ් රේස් කරන කාටයි ප්‍රශ්නයක් තියෙනවද හරි ඇමෝනියම් සල්ෆේට් හරිද ඇමෝනියම් සල්ෆේට් කියද්දි පුතේ අපිට කණ්ඩක දෙකක් කියවනේ ඇමෝනියම් කියන්නේ පුතේ කණ්ඩකයක් සල්ෆේට් කියන්නේ කණ්ඩකයක් පුතේ බලමු අපි ඇමෝනියම් කියන්නේ කවුද කියලා මෙන්න පුතේ ඇමෝනියම් මේ තියෙන්නේ පුතේ ඇමෝනියම් NH4+ නේ අපි ලියාගමු මේක NH4+ සල්ෆේට් කියන්නේ පුතේ සල්ෆේට් මේ බලන්න සල්ෆේට් SO4 2- නේ ඒක මතක තියාගත්තාම හරි SO4 2- පුතේ මේ දෙක මෙතනට එනවා NH 4 තියෙන පුතේ එතනම හරිද හතරට මුකුත් වෙන්නේ නැහැ වෙනස් කරන්න යට තියෙනවා දෙක පුතේ මෙතනට එනවා SO4 මෙතන ඉන්නවා මේ ධන මෙතනට එනවා පුතේ එතකොට අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට හරිද කාටයි ප්‍රශ්නයක් තියෙනවද හෑන්ඩ් රේස් කරනවා මොකද දවුල මට මැසේජ් එකක් දාන්න හෑන්ඩ් රේස් කරන්න එපා මට පේන්නේ නැහැ මොකද ඔයාලා මැසේජ් එකක් දාන්න හරිද කාටයි ප්‍රශ්නයක් තියෙනවා මැසේජ් එකක් දාන්න පොඩ්ඩක් කවුල් මට පේන්නේ
මෙසේජ් එකක් දාන්නකෝ. හරිනේ. හරි. පුතේ මෙන්න විදිහට ඇමෝනියම් සල්ෆේට් ලියන්න. මෙසේජ් එකක් එනවා. ක්ලාස් ඉවර වෙන්නේ කීයටද කියලා කියනවා. එහෙනම් ඉවර වෙන වෙලාවක් නැහැ. හරිද? ඒ කියන්නේ ඉතින් මට හිතෙන වෙලාවට තමයි ඉවර වෙන්නේ. මැච් එකක් වගේ තිබ්බොත් ඉක්මනට ඉවර කරමු. හරිද? අපි මේක ඕන ටික කරමු. හරිද? හරි. එතකොට තව සාමාන්‍ය පැයක් විතර තියෙවි. ඇමෝනියම් සල්ෆේට්. හරිද? එතකොට අපි යමු ඊළඟ සංයෝගයක් ලියන්න. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතනම ලියමු අපි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? පුතේ සෝඩියම් කිව්වම කවුද මතක් වෙන්නේ? අන්න Na නේ සෝඩියම්. පුතේ සෝඩියම් හදන්නේ මොන අයනද? මතක නැද්ද? සෝඩියම් හදන්නේ පුතේ ප්ලස් අයන. ඇයි ඒ? එයා ඉන්නේ පුතේ පළවෙනි කාණ්ඩේ. බලන්න ආවට තවගෝ. මේ තියෙන්නේ. එයා පළවෙනි කාණ්ඩේ ඉන්න ප්ලස් අයන පුතේ එයා හදන්නේ. හරිද? හරි. හයිඩ්‍රොක්සයිඩ් කිව්වම පුතේ කවුද මතක් වෙන්නේ? හයිඩ්‍රොක්සයිඩ් OH- මතක් වෙන්න ඕනාට. හරිද? එයාගේ ඛණ්ඩකය බලන්න මේ හයිඩ්‍රොක්සයිඩ් කියන OH- ඛණ්ඩකය. ඒකට පුතේ යා ලියන්න එතන. OH-. පුතේ මෙයා මෙහෙම මෙහෙම වුණාට පස්සේ එකමනේ පුතේ එන්නේ. එතකොට පුතේ NaOH තමයි මේකේ සූත්‍රය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් ඔය හයිඩ්‍රොක්සයිඩ් කැලේ කියවෙන ඒ සංයෝග තියෙනවනේ අපි ඒවට කියන පුතේ භෂ්ම කියලා. හරිද? දැන් ඔය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. ඒ හයිඩ්‍රොක්සයිඩ් කැලේ කියවෙනව නේද? අපි ඒවට කියන පුතේ භෂ්ම කියලා. හරිද? අපි සාටි ඉගෙන ගමු ඒවා. හරිද? ඔන්න පුතේ අපි සංයෝග ලිව්වා. ඔයාලට තව ඇති වෙන්න සංයෝග ලියන්න පුළුවන්. හරිද? සංයෝග 100ක් 200ක් වුණත් දෙන්න පුළුවන්. මං හිතනවා ඇති කියලා. කාටයි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාන්න අපි තව දෙක තුනක් ලියමු. හරිද? කාටවත් අවුලක් නැහැ කියලා මං විශ්වාස කරනවා. හරි. අපි යමු පුතේ ඊට පස්සේ අපිට අවශ්‍ය දේවල් ටිකක් තියෙනවා. තව අපිට කෙමිස්ට්‍රි ඉගෙන ගත්තා. ඔන්න බේසික් ටික හරි. හරිද? මෙසේජ් එකක් එනවා කාගේද? එන්නේ වල ධන එහා පැත්තට යද්දි ඍණ වෙන්නේ නැද්ද? නෑ නේ එහෙම ධන ඍණ මාරුවීමක් වෙන්නේ නැහැ මේකෙදි. සර් වීඩියෝ YouTube එකට දානව නේද? මට 9ට වෙන ක්ලාස් එකක් තියෙනවා. ඔව් දානවා. හරිද? YouTube එකට අප්ලෝඩ් කරනවා මේ වීඩියෝස් හැම එකක්ම. පුතේ এডুকেෂන් කියන්නේ බිස්නස් එකක් නෙවෙයි. education is not a business. හරිද? සමහර කට්ටිය හිතන් ඉන්නේ එහෙම. හරිද? මේක නම් ඇත්තටම බයින්න ඕන. හරිද? එකක් තමයි පුතේ ඔන්ලයින් උගන්නලා. හරිද? ළමයින්ගේ පන්ති කාඩ් එක ගන්න. ඒක නම් පුතේ මම සෑහෙන විරුද්ධයි. හරිද? ඒකට විරුද්ධ වෙන්න හේතුව තමයි ඔන්ලයින් උගන්නනවා කියන පුතේ සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් නෙවෙයි. හරිද? අපිට තියෙන ෆැසිලිටිස් අනුව. මොකද සමහර ළමයින්ට පුතේ මේ සිග්නල් නැහැ. සමහර ළමයින්ට පුතේ ඩේටා කාඩ් එක දාගන්න සල්ලි නැහැ. හරිද? සමහර ළමයින්ට මේ පන්ති කාඩ් එක එහෙම ගෙවන්න එහෙම මේවෙකුත් නෑ පුතේ. හරිද? මොකද ඔෆ්ලයින් ඉගෙන පන්ති කාමර ඉගෙන ගන්න වගේ නෙවෙයිනේ පුතේ. හරිද? මේක ඔන්ලයින් ඉගෙන ගන්න. සර්ගින් ඩේටා විතරයි පොඩ්ඩක් කියන්නේ නේ. එතකොට මේ ඒකට පුතේ පන්ති කාඩ් එකක් ගන්න ඕනේ නෑ. හරිද? මොකද ඒක සදාචාරාත්මක නැහැ. හරිද? බහුතරයක් ගුරුවරු පුතේ ඒගොල්ලන්ට අවශ්‍ය හොඳ කට්ටියක් ඉන්නවා. හොඳ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය පුතේ මේ ඕගොල්ලන්ට මොකක් හරි බොරු සෝබනයක් දාලා හරිද? ඕගොල්ලන්ගේ සල්ලි ටික අරගෙන වැඩේ ෆිනිෂ් කරා. හරිද? ලොකු කයිය ගහන පුතේ. හරිද? මම දැක්කම මම මේක කියන්න ඕන කියලා හිතුවා. මොකද මම බයින් නෑ කියලා හිතාගෙන හිටියා. හැබැයි මම මේක කියන්න ඕන. ඒකින්ද කියන්නේ. හරිද? පුතේ ඒගොල්ලෝ මේ පොඩි සමීකරණයක් අරගෙන අපි හිතමු f සමානයි ma කියලා. හරිද? නැත්නම් භ්‍රමණ චලිතයේ සරල සමීකරණයක් අරගෙන හෙන්නට රට කයිය ගහනවා. හරිද? මම දැක්ක YouTube වීඩියෝස් ගොඩක්. හරිද? සෑහෙන්න මන් දන්නේ භෞතික විද්‍යාව නැති දේවලුත් කියනවා. හරිද? මං සාමාන්‍ය කමෙන්ට් කරන්න තදලා කමෙන්ට් කරේ නැහැ. ඔය භ්‍රමණ චලිතය පවා රද්දනවා. හරිද? ඒ කියන්නේ පුතේ ඒගොල්ලෝ මේ ඇත්තටම පුතේ ඔයගොල්ලන්ගේ සෙෆ්ටි සබ්ජෙක්ට් එකේ මේ ඔයගොල්ලෝ මේ ලොකු ගණන් ගෙවලා ඔන්ලයින් ඉගෙන ගන්න ඕන දෙයක් නැහැ මේකේ. හරිද? ඔයගොල්ලන්ගේ SFT සබ් මේ දෙවියන් පල්ල මම මේ කියන්නේ නැත්ත. හරිද? මම පල්ල මම මේ කියන්නේ නැත්ත. හරිද? ඕගොල්ලන්ට මේ SFT කියන IT නම් පුතේ ඔන්න සල්ලි දීලා ඉගෙන ගන්නට කමක් නැහැ කියමු. SFT කියන සබ්ජෙක්ට් එකේ පුතේ සල්ලි දීලා ඉගෙන ගන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. හරිද? මේක ගොඩක් සරලයි. හරිද? සරල භෞතික විද්‍යා සිද්ධාන්ත තියෙන්නේ. හරිද? ඉතින් එච්චර සරල තියෙන එක මේගොල්ලෝ මේ පොඩි දේවල් සෑහෙන්න ලොකු කරලා. හරිද? සෑහෙන්න ලොකු කරලා ළමයින්ට කියා දෙනවා. ලොකු කරනවා කියන පුතේ මේ වැඩිපුර දෙයක් කියා දෙන්නේ නැහැ. බය කරලා පෙන්නනවා පුතේ. හරිද? බලය පාඩම් දැක්කට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් වෙන්නෙත් නැහැ. අනේ මන්ද මට තේරෙන්නේ නැහැ.
හරිද මං එකට කැමති නැහැ මොකද එඩියුකේෂන් කියන්නේ ළම කෙනෙක්ට දෙයක් උගන්නනවා කියන පුතේ අපි එකට සල්ලි ගන්න ඕනද කියන්නේ හැබැයි පුතේ ඔයා ප්‍රයිවට් ක්ලාස් වලට ගිහිල්ලා ඒකට සර් සල්ලි ගත්තට කමක් නැහැ පුතේ මොකද ඒක ඔයාට සේවාවක් නේ කරන්නේ ඔන්ලයින් එකෙන් සල්ලි ගන්න ඕනේ නැහැ මොකද ළමයින්ට ඒකේ 100% ප්‍රතිලාභ ලැබෙන්නේ ඒකයි ප්‍රධාන කාරණේ හරි දැන් ඇති බැන්න හරිද අපි යම් පාඩමට හරිද ඒකයි පුතේ වගේ අලුත් මේකට ඇඩ් කරන්න හොඳේ මොකද මට මේ මාකටින්වත් නැතුව ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් නෙවෙයි කරන්නේ අවංකවම ඔයගලන්ට දෙයක් උගන්වන්න ඕන කියන ඒ සිතුවිල්ල උගන්නන දෙයක් මොකද අපි කරන දේවල්නේ පුතේ අපි ගෙනියන්නේ නේද මොකද අපි හෙට මට හෙට කොරෝනා හැදිලා මැරෙන්නත් පුළුවන් මම ඒකට පුතේ මට සතුටෙන් මැරෙන්න ඕන හරිද මම දෙයක් කරා කියලා එහෙම හැඟීමක් එක්ක ඒ නිසා දෙයක් කරන්නේ ඔයගොල්ලන්ගේ යාළුවොත් කොන්ටම් තාක්ෂණය කියා දෙනවද වන්යාරන් කියා දෙන්න හරිද ඔගොල්ලෝ කියා දෙන ගොඩක් දේවල් තියෙනවා හරිද එකක් තමයි ICT වල ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හරිද කියන්නේ කෘත්‍රිම බුද්ධිය කොහොමද මම මේක කියම හරි ආසයි මොකද මම රිසර්ච් එකක් කරා මේ ළඟදී අලුත් ප්‍රෝග්‍රෑමින් අලුත් කියන්නේ AI ටෙක්නොලොජි එකත් එක්ක ආලති කෘතිම බුද්ධිය කියලා ම ප්‍රෝග්‍රම් එකක් හදලා තින Python වලින් හරිද මම ඔයගොල්ලන්ට කියා දෙන්නම් කොහොමද හදන්නේ කියලා අර ඕගොල්ලෝ WhatsApp එකේ මැසේජ් කරද්දි ඔයා මැසේජ් කරන්න ඕනේ නැහැ හරිද ටයිමින් දුන්නට පස්සේ ඔටෝමැටිකලිම කියන්නේ අඩු ගානේ ඔයා මුකුත් දෙන්න ඕනේ නැහැ වගේ වොයිස් එකෙන් කියන්න විතරයි ඕනේ අපි හිතමු මෙහෙම කිව්වා කියලා ඔයා හදන software එකේ නම Chappy hey Chappy I want to message to අපි හිතමු කාගේ නමක් දාමු නිමල් ඇට් කියලා ටයිම් එක දුන්නට පස්සේ ඔටෝමැටිකලිම වොයිස් වලින් විතරයි කියන්න ඕන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක කෘත්‍රිම බුද්ධියක් එයා ඔටෝමැටිකලිම ඔය කන්ටැක්ට්ස් වලට මැසේජ් කරනවා එයා දාන රිප්ලයි එක අනුව එයා මැසේජ් එක යවනවා හරිද ඉතින් ඒ වගේ අපි ලස්සන දේවල් ඉගෙන ගන්න පුළුවන් හරිද ඒ වගේම පුතේ අපිට ඉගෙන ගන්න පුළුවන් තව ලස්සන දේවල් තියෙනවා මේක ඔයගොල්ලන්ට කිව්වට තේරෙන්නේ නැහැ ඔය ඩ්‍රෝන් ආලා තිය ඔයගොල්ලෝ ඩ්‍රෝන් එතකොට ප්ලේන් නේ හරි ලේසියෙන් හදා ගන්න පුළුවන් පුතේ ඔය කඩේ රුපියල් 15000 දීලා ගන්න ඕනේ නැහැ ඩ්‍රෝන් එකක් හරිද අපිට හදා ගන්න පුළුවන් පුතේ RC තියන පොඩි මෝටස් ජාතියක නම් පොඩක් ගන්න හරිද අපිට ඒ වගේ ලස්සන දේවල් කරන්න පුළුවන් හරිද ඉතින් එඩියුකේෂන් එක පුතේ මේ තියරි වලට විතරක් සීමා වෙච්ච එක ගැන ලොකු අවුලක් තියෙන්නේ හරි අපි අම්පුතේ පාඩමට දැන් ඇති කිව්වා කියවන කොටත් එපා වෙනවනේ උන්ට වඩා සර් වොයිස් එකෙන් මැසේජ් කරන්න පුළුවන්ද වොයිස් එකෙන් මැසේජ් කරන්න පුළුවන් හරිද හරි එතකොට මම Python වල වැඩ එක් කරන්නම් ඔයා හරිද අපි ඉස්සර Python ප්‍රෝග්‍රෑම් එකකුත් කරමු හරිද එතකොට හරි පුතේ අපිට දැන් අපි ඉගෙන ගන්න ඊළඟ තියරි එක තමයි විද්‍යාගාරයේ හමුවන ප්‍රබල අම්ල විද්‍යාගාරයේ හමුවන ප්‍රබල අම්ල විද්‍යාගාරයේ හමුවන ප්‍රබල අම්ල විද්‍යාගාරයේ හමුවන ප්‍රබල අම්ල හරිද පුතේ ඔයාට ලැබ් එකට ගියාට පස්සේ විද්‍යාගාරයේ මොනවද හම්බෙන්නේ හරිද ඉස්සෙල්ලම පුතේ මම ඉගෙන ගත්ත සංයෝගය තමයි මට මතකයි සල්ෆියුරික් අම්ල මේ දුම දාන දැකලා තියෙනවද සල්ෆියුරික් ඔයගොල්ලෝ ඉතින් ඔන්ලයින් ඉගෙන ගන්න ඒ නිසා මේව දන්නේ නැතුව සමහර විට සල්ෆියුරික් අම්ලය අපි කියන පුතේ මේකට H2SO4 කියලා එක උස්මට මතක තියාගන්න H2SO4 නම ලස්සනයි නිකන් පොඩි පොෂ් ගතියක් තියෙනවනේ එහෙම කියද්දි H2SO4 නේ ලස්සනයි ඒ නිසා ඉක්මනට මතක තියාගන්න පුළුවන් ක්වොන්ටම් තාක්ෂණය කවදද කරන්නේ හරිද මම දන්නවා ගොඩක් කට්ටිය ක්වොන්ටම් භෞතික විද්‍යාවට ආසයි කියලා හරිද අපි ක්වොන්ටම් භෞතික විද්‍යාව කරමු බලමු මේ සති හරි ලබන සති හරි හරිද මොකද මම මතක් කළා මැසේජ් එකක් දාන්න හොඳේ පොඩ්ඩක් බිසි මේ දවස්වල ඔයගලන්ට ET වලට ඉංජිනේරු තාක්ෂණ වේදිර පුතේ අලුත් පොතක් හදනවා මම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් පොඩි ඉතින් ඒ නිසා පොඩ්ඩක් බිසි ඇග්‍රි වලටත් හදනවා ඒක ඇග්‍රි වල එක නම් පොඩ්ඩක් පරක්කු වෙනවා හරිද ඒ කියන්නේ පුතේ මේක පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හරිද මං හිතන්නේ මේක අහගෙන ඉන්නවා ඇති මම පුතේ පොත් හයක් දොගොයිද ලියලා තියෙන මේ වෙනකොට එකක් තමයි පුතේ ඔයගොල්ලන්ගේ SFT විෂයේ සම්පූර්ණ සිලබස් එකම පුතේ මම පොත් තුනකින් හදලා තියෙන පුතේ සම්පූර්ණ සිලබස් එකම පුතේ එතකොට ඔය පන්ති ඔන්ලයින් පන්ති ගන්න යන්න ඕනේ නැහැ ඒක බලාගත්තාම වැඩේ හරි පුතේ හරිද සල්ලි නැති කවුරු හරි ඉන්නවා නම් පුතේ මෙහෙම කරන්න හරිද ඔයාගේ යාළුවෙක්ට සල්ලි තියෙන යාළුවෙක්ට ගන්න කියලා අරගෙන පුතේ ෆොටෝකොපි ගහගන්න වැඩි ඉවරයිනේ හරිද එහෙම කරන්නත් පුළුවන් මං කිසි මුකුත් කියන්නේ නැහැ පුතේ ඕන්නම් මගේ පොත් ෆොටෝකොපි ගහගන්න හරිද එහෙම කරන්නත් පුළුවන් නැත්තම් පුතේ ඔයාලට සල්ලි දීලා ගන්න වෙනවා කි මං මිල ගණන් කියන්නේ නැහැ දැන් ඔයගොල්ලෝ නම්මට මෙසේජ් එකක් දාලා අහන්න ඉංජිනේරු තාක්ෂණ වේදිකේ නම් පුතේ ඔයගොල්ලෝ ගන්න මොකද ඒක සාමාන්‍යයෙන් හොඳයි මොකද ඒක තියරි
තාම හදමින් පවතිනවා ඊළඟ සතිය සත් දෙකේ වගේ තමයි රිලිස් වෙන්නේ පොත් 4ක් විතර තියෙනවා ඔය ඉලෙක්ට්‍රොනික් ගේම් සුපිරියට තියෙනවා පුතේ අනේ සර් BST වල ඉලෙක්ට්‍රිකල් කොටස් ටිකක් කියලා දෙනවා. ඔව් පුතේ මම ET වලට සහ මේ BST වල වෙනම ඔන්ලයින් සෙෂන් එකක් කරනවා ඉලෙක්ට්‍රොනික් වලට. හරිද? Arduino අමාරුයි. Arduino ලේසි. හරිද? Arduino අමාරුව තියෙන ඔයගොල්ලන්ගේ සිලබස් එකේ Arduino ලේසි. හරිද? අපි ප්‍රැක්ටිකල් කරලා බලමු. හරිද ඔන්ලයින්. හරි. අපි පාඩමට BST වල පොතක් නැද්ද සර්? මෙහෙම BST පොත තාම පරක්කුයි. හරිද? තාම එක ලියන ගමන් තියෙන ටයිපින් එකටවත් දැම්මේ නැහැ. ET එක විතරයි පුතේ තාම හදලා තින්නේ මේ. ඒකේ චුටි චුටි වැඩ වගේක් තියෙනවා. හරිද? මේ BST එක සොරි BS සොරි වැරදුන ඇග්‍රී වලට නේ වැරදුනම සොරි BST වල තමයි හදලා තින්නේ. BST එක පොඩ්ඩක් පරක්කු වෙනවා වෙද්දි. ET එක ඉක්මනට ගන්න පුළුවන්. හරි සල්ෆියුරික් අම්ලයේ තියෙන පුතේ ඊළඟ එක තමයි පුතේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඔයගලන්ගේ අර බඩේ තියෙන්නේ. තාම මැසේජ් එකක් එනවා මොකද්ද? SFT එක නේද සර් අර 1500 තිබෙන්නේ නැත්නම් වෙන එකක්ද? ඔව් 1500 සෙට් එකේ ඒක තමයි SFT එක තමයි. හරිද? මේ මොකද පුතේ මට ඊට වඩා අඩු කරන්න අමාරුයි ඒක. හරිද? මම දන්නවා ඔයගලන්ට ආර්ථික අපහසුතාව තියෙනවා කියලා මේ අවස්ථාවේදී. මොකද ඒකේ printing cost එක පුතේ පිට කවරේ හදන්නම රුපියල් 100 ගානේ යනවා. හරිද? මට චූටි ලාභයක් තියෙන්නේ ඒකෙන්. මේ කාට හරි ලොකු ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම් මැසේජ් එකක් දාන්න අපි මොකක් හරි ලයින් එකක් ගන්න බලමු. මගේ WhatsApp නම්බර එක කියන්න කියලා තියෙනවා මේ විස්තර අහගන්න. හරි පුතේ ගෲප් එකේ මම මැසේජ් දාලා ඇති මගේ WhatsApp නම්බර එක. හරිද? 078යි 376යි 28යි 49. විසියට 49. හරිද? ඔකට මැසේජ් එකක් දාන්න. හරි. එතකොට පුතේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලේ හරිද? HCl කියලා කියන්නේ අර බඩේ දැවිල්ල ගන්නනේ. ඔයගොල්ලෝ අහලා ඇති. ඊනෝ බිව්වහම මේක උදාසීන වෙනවා. නේ? අර ඔයගොල්ලෝ ගන්න ඊනෝ කියලා. හරි. ඊළඟ එක තමයි පුතේ අපි කතා කරන්නේ නයිට්‍රික් අම්ලය ගැන. නයිට්‍රික් අම්ලය. නයිට්‍රික් අම්ලය. හරිද? HNO3 මෙන්න පුතේ මේ ටික මතක තියාගන්න ඕන. මොනවද පුතේ විද්‍යාගාරදී අපිට හම්බෙන්නේ? සල්ෆියුරික් අම්ලය හම්බෙනවා පුතේ. එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හම්බෙනවා පුතේ. නයිට්‍රික් අම්ලය හම්බෙනවා. ওই ටික තමයි පුතේ අපිට විද්‍යාගාරේ ප්‍රබල අම්ල වලට හම්බෙන්නේ. හරිද? තව අම්ල තියෙන පුතේ අපිට සිලබස් එකට අදාළ මේ ටික. අපි ළඟට යම් පුතේ විද්‍යාගාරේ හමු වන දුබල අම්ල. දුබල අම්ල. ප්‍රබල අම්ල වගේම පුතේ දුබල අම්ලත් හම්බ වෙනවා පුතේ අපිට. හරිද? එකක් තමයි පුතේ ෆොස්ෆරික් අම්ලය. ෆොස්ෆරික් අම්ලය. මේක ඕනස් සූත්‍රයේ මතක තියාගන්න කමක් නැහැ. H3PO4. හරිද? අපි කියන ෆොස්ෆරික් අම්ලය කියලා. ඊළඟ තමයි පුතේ ඇසිටික් අම්ලය. මේක නම් ඔයගොල්ලෝ අහලා ඇති. ඇසිටික් අම්ලය. මේක සූත්‍රය අවශ්‍ය නැහැ පුතේ. හරිද? ඕනනම් දෙන්න CH3COOH. හරිද? ඊළඟ තමයි පුතේ සිට්‍රික් අම්ලය. සිට්‍රික් මෙහෙමද? මෙහෙම. සිට්‍රික් අම්ලය. මේව ලියන විදිහ අවශ්‍ය නැහැ. ඒවා ටිකක් සංකීර්ණයි. ඕනනම් අහන්න මම ඉන්බොක්ස් කියන්න. හරිද? ඇසිඩික් අම්ලය අවශ්‍ය නැහැ. සිට්‍රික් අම්ලයත් අවශ්‍ය නැහැ. ලොකුට ෆොස්ෆරික් අම්ලය නිකන් ඔළුවේ තියාගන්න ඇති. හරිද? හරි අපි ඊට පස්සේ යමු පුතේ අපි දැන් අම්ල ගැන කතා කරානේ. අපි අම්ල ගැන කතා කරා පුතේ. දැන් අපි කතා කරන්නේ භෂ්ම ගැන. භෂ්ම මැසේජ් එකක් එනවා අගින්. ලියන විදිය ඕනද? ලියන විදිය කිව්වේ මේ අර සිට්‍රික් අම්ලය ඇසිටික් අම්ලය ලියන විදියට ඔයගොල්ලන්ට ඕන. එහෙම නම් පැහැදිලි නෑ ඔයගොල්ලෝ කියන එක. ෆෝමියුලා එකද ඕන? හරි මම එක දෙන්න බලාගන්න. චුට්ටක් ඉන්න. හරි මෙතන නේ කතා කරේ. හරි. ඇසිටික් අම්ලය ලියන්න පුතේ. මං හිතුවේ ඒක ඕනේ නැති වෙයි කියලා. CH3COOH. හරිද? ඒ වගේම පුතේ අපි ඇසිට්‍රික් අම්ලය සිට්‍රික් ඇසිඩ් එක ලියන්නේ C6H8O7. හරිද? මං හිතනවා හරි ඇති කියලා. හරිනේ?
මේ මතක තියාගන්න අවශ්‍ය නැහැ හොඳේ. ඔයගොල්ලෝ අහපු ඉඳ කිව්වේ. හරි. භෂ්ම අපි ඉගෙන ගන්න පුතේ ඊළඟට භෂ්ම. භෂ්ම විද්‍යාගාරයේ හම්බෙන පුතේ ප්‍රබල භෂ්ම තියෙනවනේ. ඔයගොල්ලෝ දන්නවා පළවෙනිම මොකද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. සබන් හදන්න ගන්න පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ ජෛව ඩීසල් නිෂ්පාදනයේ උත්ප්‍රේරක විදිහට ගන්න පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේකත් ගන්න පුතේ ජෛව ඩීසල් නිෂ්පාදනයේ උත්ප්‍රේරකයක් විදිහට ගන්නත් පුළුවන්. හරිද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් උත් ගන්න පුතේ. අන්න පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කිව්වට පස්සේ අන්න පුතේ නමින් කොහොමද ගන්නේ? කැල්සියම් හදන්නේ 2+ හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මයිනස් කණ්ඩකයක්. මෙයා ආවර්තා වගුවේ දෙවෙනි කාණ්ඩයේ ඉන්නේ. මේ දෙන්න මෙහිම යනවා. ඊට පුතේ Ca මෙතන එක තියෙන එක හැමෝම තියෙන OH twice. දැක්කද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ආව හැටි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගැන අපි කතා කරන්නේ. පොටෑසියම් ඉතින් මේ විදිහට තමයි. හරිද? හරි. එතකොට පුතේ මේ තමයි පුතේ විද්‍යාගාරයේ හම්බෙන ප්‍රබල භෂ්ම. ප්‍රබලයි. හරිද? තව තියෙන පුතේ විද්‍යාගාරයේ හම්බෙන දුබල භෂ්ම. දුබල භෂ්ම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? මේවා ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් වෙන්න ඕන. OH කියන්නේ මොකද? OH කියන්නේ හයිඩ්‍රොක්සයිඩ්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. පොටෑසියම් කියන්නේ K නේ. පොටෑසියම්, OH කියන්නේ හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙම තමයි පුතේ මේව ප්‍රොනවුන්ස් කරන්නේ. හරිද? හරි. එතකොට අපි විද්‍යාගාරයේ හම්බ වෙන පුතේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා. හරිද? Mg මේවත් වැඩි ඕනේ නැහැ. පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? ඒක තමයි පුතේ ප්‍රබල අම්ල සහ ප්‍රබල භෂ්ම. හරිද? ඉතින් ඔය ටික දැන් ඔය නෝට් එක හදද්දී ඔය ටික දාගන්න. හරිද? දාගෙන තමයි වැඩේ පටන් ගන්න. හරිද? එතකොට පුතේ මේක හොඳට පුළුවන් වෙලා තියෙනවා. හරිද? මම පොඩි එක්සර්සයිස් ටිකකුත් දෙන්නම් ඔයගලන්ට. එතකොට මේක අමතක වෙන්නේ නැහැ. සංයෝග ටිකක් ලියන්න දෙන්නම් ඔයගලන්ට තනියෙන් ලියන්න. හරිද? ඒක මම ගෲප් එකට හරි අන්තිමට හරි දෙන්නම්. එතකොට වැඩේ කරගන්න පුළුවන් ඉක්මනට අපිට. හරි. එතකොට පුතේ අපි ඒ ටික ගැන ඉගෙන ගත්තා. දැන් වෙලාව කීයද? 21:17. හරි. එතකොට අපිට තව ඉගෙන ගන්න තියෙන්නේ ප්‍රතික්‍රියා ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ප්‍රබල අම්ල කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? දුබල අම්ල කොහොමද කියන්නේ සූත්‍ර ලියන්න පුතේ තියෙන්නේ අපිට. අර ෆෝමියුලාස් තින් මං කිව්වේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl එකතු වුණාට පස්සේ මොකද්ද හැදෙන්නේ කියලා නේද? හරි. ඒ කොටස පුතේ අපි එකත් කරලා දාමුනේ. මට චූට්ටක් විනාඩියක් දෙන්න. ස්ලයිඩ් වගේක් තියෙන දාගන්න විදියක් තියෙනවා. හරි. අපි බලමු කොහොමද දැන් ෆෝමියුලාස් සූත්‍ර ලියන්නේ කොහොමද කියලා. හරිද? මෙන්න පුතේ පළවෙනි සූත්‍රය අපි ලියන්න හදන්නේ මෙන්න මෙහෙම මාතෘකාව ලියන්න ඕන ඕගොල්ලෝ. හරිද? ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම ප්‍රතික්‍රියා. ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම ප්‍රතික්‍රියා. ඒක තමයි පුතේ මාතෘකාව. හරිද? මට කියන්න ප්‍රබල අම්ල ටික මොනවද? අපි කතා කරා. සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය නේ. අපි කතා කරා ඒවා ටික. හයිඩ්‍රොක්ලොරික් අම්ලය නේ. මම ප්‍රබල ටික ඕනනම් ලියන්නම් මෙතන ප්‍රබල අම්ල ටික. H2SO4 HNO3 නයිට්‍රික් අම්ලය HCl හයිඩ්‍රොක්ලොරික් අම්ලය. ඔන්න ටික තමයි ප්‍රබල අම්ල. ප්‍රබල භෂ්ම මොනවද පුතේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් නේ, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. පුතේ මේ දෙකොල්ලෝ ප්‍රතික්‍රියා කරාට පස්සේ මොනවද හැදෙන්නේ? ඒව ගන්න විදිහ තමයි පුතේ අපි කරන්නේ. සාමාන්‍යයෙන් පුතේ තරුවක් දාලා ලියා ගන්න නෝට් එක දාද්දී අපි කියන පුතේ මේකට උදාසීන කර ප්‍රතික්‍රියා කියලාත් මේවට කියනවා. හරිද? මොනවද කියන්නේ? උදාසීන කර ප්‍රතික්‍රියා. හරිද? මට කියන්න සාමාන්‍යයෙන් පුතේ ප්‍රබල අම්ලෙකුයි. හරිද? ඒක දුබල වුණත් අවුලක් නැහැ හැබැයි හොඳේ. සාමාන්‍ය අම්ලෙකුයි භෂ්මෙකුයි පුතේ ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙන්නේ පුතේ ලවණයක්. හරිද? ලවණෙකුයි ජලයයි පුතේ අනිවාර්යයෙන්ම හැදෙනවා. අන්න මතක තියාගන්න ප්‍රබල අම්ලෙකුයි ප්‍රබල භෂ්මෙකුයි ප්‍රතික්‍රියා කරෝතින් පුතේ ලවණෙකුයි ජලයයි අනිවාර්යෙන් හැදෙනවා.
හරිද? අන්න මතක තියාගන්න ඕන කාරණාවක්. හරිද? හරි බලමු පුතේ පළවෙනි උදාහරණ. HCl පුතේ. HCl. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන පුතේ. හරිද? HCl කියන්නේ මොකද්ද? දැන් අපි දන්න මොනවද? ප්‍රබල අම්ලයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෑවිලා නම් පුතේ ඒක භස්මයක්. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයක්. එහෙනම් පුතේ දෙක ප්‍රතික්‍රියා කරොත් ජලය හැදෙන්න ඕන. ලියා ගන්න පුතේ කොනකින් අනිවාර්යෙන් ජලය හැදෙනවා. හරිද? අන්න ලියාගත්තා. හරි පුතේ. දැන් කොහොමද ඉතුරු ටික ගන්නෙ? මෙහෙම පුතේ ඉතුරු ටික ගන්නෙ. ඔයාට පුතේ මේක දැක්කට පස්සේ පේන මොනවද පේන්නේ? මෙන්න මේක දැක්කට පස්සේ නම් මට පේන පුතේ H අකුරුකුයි ක්ලෝරිනුයි තියෙනවා. කියන පුතේ හයිඩ්‍රජනුයි ක්ලෝරිනුයි වගේ එකක් පේනවද ඔයාලට? H වලින් හයිඩ්‍රජන් කියනවා කියලා හිතන්න Cl වලින් ක්ලෝරින් නේ. දැක්කම පේනවනේ පුතේ. හරිද? කාබනුයි L වලින් වෙන එකක් හිතන්න බෑනේ පුතේ මේක. හයිඩ්‍රජනුයි ක්ලෝරිනුයි කියලා වල පේනවා නේ දැක්කට පස්සේ නේ. හයිඩ්‍රොක්ලෝරික්. මේ නම මේක පොඩ්ඩක් තියෙනවා. ඔයගොල්ලන්ට මාව ඇහෙනවද? මට ඉක්මනට මැසේජ් එකක් දාන්න. මොකද ඉන්ටර්නෙට් කනෙක්ෂන් අන්ස්ටේබල් කියන මැසේජ් එකක් ආවා මට. මට ෂුවර් නෑ ඔයගොල්ලන්ට මාව ඇහෙනවද කියලා. මට චුට්ටක් ඉක්මනට මැසේජ් එකක් දාන්න. හරි. ඇහෙනවා කියලා තියෙනවා. හරි. දොර පුතේ මෙන්න සමීකරණ. අපි කොහොමද ගන්නෙ බලමු. දැන් H අකුරනේ තියෙන පුතේ මෙතන. හරි. ඇහෙනවා කියලා තියෙනවා. හරි හරි. HCl තියෙන පුතේ. එතකොට H අකුරුයි ක්ලෝරින් තියෙනවා. එතකොට පුතේ මෙතන ජලය හැදෙනවා කියලා කිව්වනේ මම ඔයාලට. පුතේ මේ ජලය හැදෙන්න. අපි මේ ලේසි ට්‍රික් එකක් කියා දෙන්න ඕනේ. ජලය හැදෙන්න පුතේ H අකුරු ටික යනවා. ඒ පුතේ මෙතනත් H තියෙනවන්නේ. H අකුරු ටික පුතේ යනවා ජලය හැදෙන්න. ඒතර පුතේ H අකුරු ටික ගියාම මෙතන කවුද ඉන්නේ? ක්ලෝරින් නේ. ක්ලෝරින් කියන්නේ මොන අයනයක්ද? මතකද ක්ලෝරින් ගැන කිව්වා? ක්ලෝරින් කියන්නේ කණ්ඩකයක් නේ මතකද? බලන්න ක්ලෝරින් කියන්නේ කණ්ඩකයක්. අපි පොඩ්ඩක් පිටිපස්සට යන්න. කණ්ඩක වලට යන්න. සොරි අමතකුණක් ක්ලෝරින් කියන්නේ කණ්ඩකයක් නෙවෙයි. ක්ලෝරින් කියන්නේ ආවර්තාවකයේ තියෙන මේ තියෙන හැලජන කාණ්ඩය එකක්. ඒ කියන්නේ පුතේ එයා 7 වෙනි කාණ්ඩයෙන් ඉන්නේ ක්ලෝරින්. ඒ කියන්නේ පුතේ එයා හදන්නේ මයිනස් අයනනේ. 7 කියන්නේ මයිනස් නෙවෙයි. මයිනස් අයන හදන්නේ. එකයි අයන. ඍණ අයන. හරිද? එතකොට පුතේ ක්ලෝරින් හදන්නේ ඍණ අයනනේ. ඒක ලියන්න පුතේ එතන. හරි. ක්ලෝරින් හදන්නේ මයිනස් අයන. හරිද? කණ්ඩ කියන්නේ අපිට වැරදුනා හොඳේ. එතකොට පුතේ අපි H කැලි ටික මේ චුත් යනවා. මෙයාගේ H සහ O යන්නේ පුතේ මේ ජලය හැදෙන්නේ. එතකොට පුතේ මෙතන කවුද ඉතුරු? සෝඩියම් නේ Na. එතකොට පුතේ Na ලියා ගන්න මෙතන. සෝඩියම් කියන්නේ පුතේ කීවෙනි කාණ්ඩේ ඉන්නේ කෙනෙක්ද? එයා ඉන්නේ පුතේ පළවෙනි කාණ්ඩේ. එහෙනම් පුතේ එයා හදන්නේ ප්ලස් අයන. රාවටතාවගුවේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ නෑ ප්ලස් අයන හද. එහෙනම් පුතේ මෙයා මෙහෙම ගියාට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් හදනවා. හරිද? සාමාන්‍ය ඔයා අහලා නැහැනේ ක්ලෝරින් සෝඩියම් කියලා එකක්. ඔයා මෙහෙම එකක් අහලා නැහැනේ. මේ මූලද්‍රව්‍යයක් අහලා නැහැනේ පුතේ. පොඩ්ඩක් මේක අනිත් පැත්ත ගාලා ලියන්න ඕනේ. සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? දැක්කද ලිව්වා? දැන් පුතේ මේක තුලිත කරගන්න ඕන. හරිද? මේක පුතේ තුලිත සමීකරණයක්. මේක තුලිත කරන්න දෙයක් නැහැ. හරිද? අපි ඉස්සරහා ඒවදී තුලිත කිරීම ගැන ඉගෙන ගමු. මෙතනදී ඉගෙන ගන්න බෑ මේක තුලිතයි. හරි. මෙන්න පුතේ ඊළඟ උදාහරණය අපේ. තාම පුතේ අම්ල භෂ්ම ප්‍රතික්‍රියා ගැන කියා දෙන්න. හරිද? හරි. අපි බලමු පුතේ මෙන්න දෙවෙනි උදාහරණය අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවලට නයිට්‍රික් අම්ලේ තියෙන පුතේ HNO3 එයත් එක්ක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මතකනේ භෂ්මයක් නේ හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා කියන භෂ්මයක් නේ මතකයිනේ HNO3 මේ මෙයා අම්ල මේගොල්ලෝ භෂ්ම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් HNO3 හරිද එතකොට පුතේ මේ දෙන්න ප්‍රතික්‍රියා කරාට පස්සේ හැදෙන්නේ මොනවද මම කිව්වා මොනවද හැදෙන්නේ පුතේ මතක් කරලා මේ භෞතික තත්ත්ව ලියා දක්වන්න හොඳේ පුතේ කියන පුතේ ඇක්වස් කියලා මේවට ඇක්වස් අවක් සොරි ජලීය ද්‍රාවණ ඇක්වස් හරිද AQ කියලා ලියන්න ජලය කියන්නේ ජලයේ දිය කරගත්ත ද්‍රාවණත් එක්ක තමයි පුතේ මේ ප්‍රතික්‍රියාව ගන්න නිසා අපි AQ කියලා දාන භෞතික තත්ත්වයක් විදියට හරිද ඒතර පුතේ අනිවාර්යෙන් අපි දන්නවා අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවදී කවුද හැදෙන්නේ ජලයනේ ජලය හැදෙනවා ඒතර පුතේ ජලය ලික්විඩ් එකක් හොඳේ L කියලා දාන්න මේ ජලීය ද්‍රාවණි ජලය දිය කරලා හදාගත්ත ඒවාගේ සාර කියන්නේ අපි කියන මේකට සැර අඩු කරලා කියලා කියන්නේ සැන්ඩි කරලා කියලා කියන්නේ සැන්ඩි කරගත්ත ඒවා ඒකේ හරිද දැන් 31 රැයට නේ කෙමිකල් හදන ඇති කට්ටියකට ඒතර පුතේ වඩා ඇක්වසයක් හදාගන්න පුළුවන් ජලීය ද්‍රාවණයක් හදාගන්න පුළුවන් නේ අයිස් වතුරක් දාන්න ඕගොල්ලෝ හරි එතකොට මේ මැසේජ් එකක් එනවා මම හිතුවා මැසේජ් එකක් කියලා කැඩි කැඩි ඇහෙන්න කියලා තියෙනවා මොකක් හරි ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් වෙන්න ඇති
හරි එතකොට පුතේ අපිට පේනවා මේ ජලය හැදෙන්න පුතේ H කැලි ටික යනවා පුතේ H කැලි ගියාට පස්සේ පුතේ මෙතන තියෙන්නේ කවුද NO3 නේ කවුද NO3 කියන්නේ කවුද බලන්න චුට්ටක් පිටිපස්සට ගිහලා NO3 කියන්නේ කාටද කියලා පොඩ්ඩක් යනවා පිටිපස්සට මේ NO3 කියන පුතේ නයිට්‍රේට් වලටනේ NO3- එයා ලියා ගන්න පුතේ NO3 කියන්නේ නයිට්‍රේට් and නයිට්‍රේට් ලියා ගන්නවා NO3- කොහොම ලියා ගන්න හරිද එතකොට පුතේ හරි H කැලි ටිකයි OH කැලි ටිකයි පුතේ ජලය හැදෙන්න යනවා එතකොට මෙතන තියෙන්නේ මොකද්ද කැල්සියම් නේ පුතේ අන්න කැල්සියම් මට කියන්න පුතේ කැල්සියම් ඉන්නේ කීවෙනි කාණ්ඩයේද හරිද ආවර්තාව කීවෙනි කාණ්ඩයේද කැල්සියම් ඉන්නේ දැන් OH කැලි ටික O සහ H යනෝනේ ජලය හැදෙන්න බලමු අපි කැල්සියම් ඉන්නේ කීවෙනි කාණ්ඩයේද කියලා පිටිපස්සට ගිහිල්ලා අන්න පුතේ කැල්සියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ එහෙනම් එයා හදන්නේ මොන අයනද 2+ අයන 2+ අයන 2+ අයන හරිද සාමාන්‍ය පුතේ ගොඩක් වෙලාවට සංයෝගය තමයි පුතේ ඉස්සරහා එන්නේ. කියන්නේ ඉස්සරහට කැල්සියම් එන්නේ. මේ ඛණ්ඩක යන්නේ පුතේ. හරි ඛණ්ඩකේ තමයි පිටිපස්සට එන්නේ. ඒතර පුතේ අපි ලිව්වොත් මේක මෙහෙම දැන් පොඩ්ඩක් මේක මාරු කරලා ලියා ගන්න. හරිද? කැල්සියම් 2+ NO3- කියලා. හරිද? මොකද අපි ඉස්සෙල්ලා සංයෝගය තමයි පුතේ ඉස්සරහා ලියන්න ඕන. ඛණ්ඩකේ පිටිපස්සට එන්නේ ගොඩක් වෙලාවට. හරිද? මේක මෙහෙම වුණාට පස්සේ පුතේ මෙහෙම වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? CA මෙහෙම තියෙනවා. මේ දෙක පුතේ අතනට යනවා. NO3 එහෙම යනවා පුතේ මෙතන රින එක මෙතනට එනවා එක එහෙම ලියන්නේ නැහැ. දැන් දන්නවනේ ලියන විදිය. එක ලියන්නේ නැහැ නේ පුතේ අපි. ඒතර අපිට පුතේ එනවා අපිට ලස්සනට එනවා කැල්සියම් නයිට්‍රේට් කියන එක. කැල්සියම් ඔන්න ඔහම ලස්සනට ලිය. හරිද වැඩි? අන්න දැක්කද පුතේ අපි හදාගන්න විදිය. ඉතින් පුතේ මේ කටපාඩම් කරලා කරන්න පුළුවන්ද කියන්නේ? එතකොට සමීකරණ ලක්ෂ ගණන් පාඩම් කරන්නද? සමීකරණ ලක්ෂ ගණන් පාඩම් කරන්න පුළුවන්ද? එහෙම බෑනේ පුතේ මේක තමයි පුතේ මෙතඩ් එක. සමීකරණ වල අපි හැදෙන්නේ මොනවද කියලා ගන්න ක්‍රමය මේක. හරිද? මේ පුතේ අම්ල භෂ්ම ප්‍රතික්‍රියා ගැන කතා කරේ. හරිද? මෙන්න පුතේ ෆෝමියුලා එක මෙන්න පුතේ එන විදිය. දැන් පුතේ අපි මොකද්ද කරන්නේ? දැන් තුලිත කරන එක. මේක නම් පුතේ මේ තුලිත කරන එක සමහර කට්ටියට පුතේ කොච්චර යාදුණත් තේරෙන්නේ නැහැ. හරිද? ඒක මොකක් හරි ජානමය ප්‍රශ්නයක්ද කියලා මම දන්නේ නැහැ. එහෙම තමයි පුතේ. ඒක මොකක් හරි අවුලක් තියෙනවා. හරිද? බලමු. මම ප්ලේස් ක්‍රමයක් කියා දෙන්නම්. පුතේ තුලිත කරද්දී ඉස්සෙල්ලා H අකුරු ටික තුලිත කරන් ඉමු අපි ඉස්සෙල්ලා. මේ පිළිවෙලට යන්නකො. එතකොට වැඩේ හරි. ඉස්සෙල්ලා පුතේ H අකුරු ටික තුලිත කරන් ඉමු. ඒ කියන්නේ පුතේ මේ පැත්තේ තියෙන H අකුරු ගානට මේ පැත්තේ H අකුරු ගාන සමාන වෙන්න ඕන. ඔක තමයි තියරිය. හරිද? හරි. පුතේ මෙතන H අකුරු කීයක් තියෙනවයි? කීයක් තියෙනවද? එක H අකුරයි පුතේ තියෙන්නේ මෙතන. එක H අකුරයි. අනේ H අකුරු එකයි. මෙතන H අකුරු කීයක් තියෙනවද? H අකුරු දෙකයි පුතේ මේ. දෙවාරයක් H අකුරු දෙකයි. එනම් පුතේ මෙතන එකයි මෙතන දෙකයි ඔක්කොම H අකුරු කීයද? 3යි නේ. එනම් පුතේ මේ පැත්තේ H අකුරු 3ක් ඉන්නෝනේ. මෙතන H අකුරු කීයද බලමු අපි. මෙතන නම් නැහැ පේන්නේ H අකුරක්. මෙතන ඉන්නෝනේ H අකුරු දෙකයි පුතේ. එහෙනම් මේ පැත්තේ දෙකයි පුතේ H අකුරු. හරිද? එතකොට මම මෙතනට දැන් පුතේ අපි සාමාන්‍යයෙන් තුලිත කරද්දී අපිට දාන්න පුළුවන් කුඩාම අකුරු ඉලක්කම කීයද? 2 පුතේ. 2නේ. 1 දාලා වැඩක් නැහැ නේ 2. එහෙනම් පුතේ H අකුරු ගාන බැලන්ස් කරන්න හිතාගෙන මුලින්ම H අකුරට මම මොකක් හරි එකක් දාලා බලන්න. දාන්න පුළුවන් කුඩාම එක දාන්න පුතේ. 2නේ දාන්න පුළුවන්. එහෙනම් 2 දැම්මු. දැන් දාලා බලනවා හරිද කියලා වැඩි. නිකන් දාලා බලන්න හරිද කියලා. හරිද? දැනගෙන දාන්න ඕනේ නැහැ. දාන්න කලින් දාලා බලන්න හරිද කියලා වැඩි. හරිද? ඊට පුතේ මෙතන H අකුරු කීයක් තියෙනවද? H අකුරු 2යි. මෙතන H අකුරු 2යි. දැන් පුතේ H අකුරු 4ක් වෙලා. අන්න H අකුරු 4යි. මෙතන 2යි. මෙතන H අකුරු 2යි. H අකුරු 4යි පුතේ මේ පැත්තේ. මේ පැත්තේ තාම 2යි පුතේ මුකුත් තුන්නේ නැහැ. අපි එහෙනම් මේ පැත්තේ 4ක් කරන්න මෙතනට 2 දාමු. දෙවරක් 2 4. ඒතර H අකුරු 4ක් වෙනවා මේ පැත්තේ පුතේ. අන්න H අකුරු ගාන බැලන්ස් පුතේ වැඩි. හරිද? දැන් බලමු පුතේ ඊළඟ ටික. ඊළඟට මොකද්ද බලන්නේ අපි? ඊළඟට කාබන්. ඒ පිළිවෙලට බලාගෙන යන පුතේ වැඩේ ලේසි. මුලින් හයිඩ්‍රජන්, කාබන්, ඔක්සිජන්. ওই පිළිවෙලට යමු. හරිද? ඊට පුතේ අපි බලමු කාබන්. පුතේ මෙතන කාබන් ඉන්න එක කාබන් එක. එක කාබන් එකයි පුතේ තියෙන්නේ. හරිද? මේ පැත්තේ පුතේ මට පේන විදියට එක කාබන් එකයි ඔය එක කාබන් එකයි. මේ පැත්තෙත් එකයි මේ පැත්තේ වැඩේ හරි. හරිද? සෝරි වැරදුනා කැල්සියම්. හරි වැරදුනා කාබන් එකයි කැල්සියම්. මේ පැත්තේ පුතේ එක කැල්සියම් එකයි මේ පැත්තේ එක කැල්සියම් එකයි. හරිද? ඒතර පුතේ අපි බලමු ඔක්සිජන්. මෙතන පුතේ ඔක්සිජන් 3යි මෙතන දැන්
මෙතන ඔක්සිජන් 3ක් පේනවනේ. එතකොට පුතේ මේක දෙකකින් වැඩි වෙන්න ඕන පුතේ. දෙවාරයක් ඔක්සිජන් මෙතන ඔක්සිජන් 6ක් තියෙනවා. අන්න එක ගැන මතක තියාගන්න. මෙතන පුතේ ඔක්සිජන් 3ක් නෙවෙයි තියෙන්නේ ඔක්සිජන් 6ක් තියෙනවා. දැන් අයියේ අපි දෙකක් දාපු හින්දා දෙවාරයක් 3 6යි. ඔක්සිජන් 6ක් තියෙනවා පුතේ. ඔක්සිජන් 6යි. මෙතන ඔක්සිජන් කීයක් තියෙනවද? දෙකකින් වැඩි වෙනවා පුතේ ඔක්සිජන් 2යි. එතකොට පුතේ ඔක්සිජන් 8ක් තියෙනවා පුතේ. මම අයි කියන්න මෙතන ඔක්සිජන් 6යි. 3 වාරයක් දේවරක් 3 6යි. ඔක්සිජන් 6ක් තියෙනවා. මෙතන ඔක්සිජන් දෙකක් තියෙන පුතේ ඔක්සිජන් 8ක් තියෙන ඔක්කොම. හරිද? එහෙනම් පුතේ මේ වෙත් ඔක්සිජන් 8යි. මෙතන දෙවරක් 3 6යි ඔක්සිජන් 6ක් තියෙනවා. මෙතන ඔක්සිජන් මේ දෙවාරයක් ඕ දෙකක් තියෙන පුතේ. එහෙනම් දෙපැත්තම ඔක්සිජන් බැලන්ස්. මෙතන 8යි මෙතන 8යි. හරිද? ඔක්සිජනුත් හරි පුතේ. හරිද? තුලිත කිරීම තේරෙන්නේ නැත්නම් කියන්න මම කියා දෙන්නම්. හරිද? හරි. එතකොට පුතේ අපි ඔක්සිජන් ගානත් වැඩේ හරි දැන් ෂීප්. එතකොට පුතේ ඊළඟ එකට බලන්න මොකද්ද? කාබන් හෝ කැල්සියම්. හරි. අපි බලමු නයිට්‍රජන්. නයිට්‍රජන් 2යි පුතේ. නයිට්‍රජන් 2යි මෙතන නයිට්‍රජන් 2යි හරි. දැන් තුලිතයි පුතේ. ඔච්චරයි පුතේ අපිට සමීකරණේ තියෙන්නේ. හරිද? මං හිතන වැඩේ ගොඩ ඇති කියලා. හරි. මේ කතා කරේ පුතේ අම්ල භාෂ්ම ප්‍රතික්‍රියා ගැන. අපි දැන් කතා කරමු ඊළඟට ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව. මොකද පුතේ මාතෘකාව අපේ ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව. ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව. ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව. හරිද? මං හිතන්නේ ඔන්ලයින් සෙෂන් එකේ 55ක් හිටියා මේ හතරක්ද කොහෙද අඩු වෙලා මොකක් හරි සිග්නල් කනෙක්ෂන් ප්‍රශ්නයක් වෙන්නේ නැති. ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව. පුතේ මේකෙදී අපි කතා කරනවා මේ ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව කියන්නේ මොකක් හරි ලෝහයක්. මොනවද පුතේ ලෝහ මතකද අපි යන්න? මතකද පුතේ ලෝහාලෝහ ගැන කතා කරා අපි ආවර්තාව වගුවේ. ඒ කතා කරේ පුතේ මේවට පාවිච්චි කරන්න. මේ තියෙන්නේ පුතේ බලන්න. මෙන්න පුතේ මේ පැත්ත ලෝහ මේක අලෝහනේ. එතකොට සෝඩියම් කියන්නේ ලෝහයක් මැග්නීසියම් කියන්නේ ලෝහයක් නේ. හරි. පොඩක් ස්පීඩ් වැඩි නම් කියන්න හොඳේ. මොකද පුතේ එක එක මට්ටමේ ළමයි ඉන්න මෙතන. හරිද? එක එක ළමයින්ට පුතේ එක එක ස්පීඩ් හරියන්නේ. හරිද? ස්ලෝම කරලත් හරියන්නේ නැහැ. ස්පීඩ්ම කරලත් හරියන්නේ නැහැ. සමහරකට මීඩියම් කරන්න ඕන. හරිද? එහෙම පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පුතේ. මොකද මට ඕගොල්ලන්ගේ මූණවල් පේන්නේ නැහැ. හරිද? මට තේරෙන්නේ නැහැ පුතේ ඕගොල්ලන්ට තේරුණාද කියලාවත්. හරිද? මොකද ඒකව බලන්න ඇස් දෙකෙන්නේ. හරිද? ඒතර පුතේ මට හිතා ගන්න බෑ වට තේරලාද නැද්ද කියලා. ඉතින් ඒ නිසා මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් තේරුණාද නැද්ද කියලා. හරිද? මොකද මම එතකොට පොඩක් වෙනස් කරලා උගන්වන්න. ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව පුතේ. පුතේ අනිවාර්යෙන්ම මේ ලෝකේ තියෙන ඕනම ලෝහයක් පුතේ අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් තනුක කතාව පැත්තකින් දාගන්න. මේ ලෝකේ තියෙන ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් පුතේ මොනවද හැදෙන්නේ? පුතේ අනිවාර්යෙන්ම ලවණයක් හැදෙන පුතේ. ලවණයක්. ඒ කියන්නේ පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණයක් පුතේ. ලුණුනේ ලවණයක්. දැන් කලිනුත් අර මතකද ලවණ හැදුනේ? මේ සෝඩියම් ක්ලෝරයිඩ් හැදිලා මේ ලවණයක් හැදුනා. ඒක නේ හිතන්න එපා. ලවණයක් හැදෙනවා. හරිද? ඒතකොට පුතේ අනිවාර්යයෙන්ම පුතේ වායුවක් පිට වෙනවා පුතේ. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා පුතේ. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඔන්න ඔය දෙක පුතේ ඔළුවේ තියා ගන්න ඕන. අපි දැන් ඉගෙන ගත්තා අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවල මොනවද පිට වෙන්නේ? ජලය හැදෙනුනේ. ජලය සහ ලවණයක් හැදෙනවා. ඒක ඔළුවේ තියාගන්න. ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කරොත් ඒ කියන්නේ ලෝහයක් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් මොනවද හැදෙන්නේ? ලවණයක් හැදෙනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. නේ? හරි. බලමු පුතේ පළවෙනි සංයෝගය අපි ගන්නවා සෝඩියම් ලෝහයක් පුතේ සොලිඩ් එකක්. අපි සාමාන්‍යයෙන් ලෝහ දාන්නේ S අකුරෙන් සොලිඩ් කියලා. පුතේ අම්ලයක් ගමු අපි හයිඩ්‍රොක්ලෝරික් අම්ලේ නේ ඇක්වස් එකක් ජලීය ද්‍රාවණයක්. අයිස් කැටවල නෙවෙයි දිය කරන්නේ ජලය හොඳේ. තේරෙනවා සර් කියලා දෙන ඒවා හොඳට තේරෙනවා thank you sir අපි වෙනුවෙන් මෙච්චර දෙයක් කරන්නේ. හරි. සෝඩියම් HCl එක ප්‍රතික්‍රියාව. හරිද? එතකොට මේ මොනවද හැදෙන්නේ මං කිව්ව හැදෙන දේ මොනවද? හැදෙනවා හයිඩ්‍රජන් වායුව පුතේ. හරිද? හයිඩ්‍රජන් වායුව. පොඩි ඊතලයකුත් දාන්න උඩ යනවා කියලා වෙන්නේ. හරිද? ලස්සනයිනේ එතකොට. එහෙම දැම්මට අවුලක් නැහැ හොඳේ. හයිඩ්‍රජන්. එතකොට පුතේ හයිඩ්‍රජන් හදන්න පුතේ H කැලි ටික අයින් වෙනවා පුතේ. එතකොට මෙතන H කැලි නැහැනේ. සෝඩියම් ඉන්නේ නේ. සෝඩියම් කියන්නේ කීවෙනි කාණ්ඩේ ඉන්න මූලද්‍රව්‍යයක්ද? පළවෙනි කාණ්ඩේ. එහෙනම් එයා හදන්නේ ප්ලස් අයනනේ. ප්ලස් අයන. හරි. එතකොට HCl HCl පුතේ H කැලේ යන පුතේ හයිඩ්‍රජන් හැදෙන්න. එතකොට පුතේ ඉතුරු වෙන්නේ ක්ලෝරින් නේ. මට කියන ක්ලෝරින් කියන්නේ කීවෙනි කාණ්ඩේ ඉන්න මූලද්‍රව්‍යයක්ද? එයා ඉන්නේ කීවෙනි කාණ්ඩේද? 7 වෙනි කාණ්ඩේ හැලජන මූලද්‍රව්‍යයන්නේ. මතකද හැලජන කාණ්ඩේ? ආවර්තාවකට මම යන්නේ නැහැ. මම හිතර මතක තිය කියලා ක්ලෝරින් කියන මයිනස් අයන හදනවා. ඒ කියන්නේ එයා ආවර්තාවකගේ 7 වෙනි කාණ්ඩේ ඉන්නේ.
කියන්නේ හදන්නේ මයිනස්. පුතේ මේක මෙහෙම වුණාට පස්සේ මොනවද දෙන්නේ පුතේ? සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු හැදෙනෝනේ. අන්න දැක්කද ගත්ත විදිය. හරිද? ඕවා මේ දෙවියන් වහන්සේ දෙන්නේ නැහැ. ඔක හදලා ගන්න ඕන. හරිද? ඒතර පුතේ අපිට චාලක රසායන ගැන කතා කරද්දි තාප රසායන ගැන කතා කරද්දි පුතේ සමීකරණ එක සැරේට ගන්න පුළුවන්. හරිද දැන්? කෙමිස්ට්‍රි ඉගෙන ගද්දි පුතේ මුලින් ඉඳන් ඉගෙන ගන්න ඕන මේ විදියට. හරිද? නැතුව මේ එක සැරේට තාප රසායන චාලක රසායන ගැනුවට වට ඔය තේරෙන්නේ නැහැ. හරිද? හරි. ඔය දැන් මවුල කියන එක නිකන් විකාරය වගේ නේ ඔයගලන්ට. ඒක ප්‍රශ්න නෙවෙයි පුතේ. හරිද? ඒව සරල දේවල්. හරිද? අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. හරි. එතකොට ඔන්න දැන් වැඩේ කොට. එතකොට අපි දැන් මේක තුලිත කරන්න එපා. මෙසේජ් එකක් එනවා. ධනරින කැපෙනවද? එහෙම ධනරින කැපෙන්නේ නැහැ පුතේ. හරිද? ධනරින කැපෙන්නේ නැහැ පුතේ. ධනරින තිබ්බට මෙතන ගණන් ගන්න නැහැ ඒගොල්ලෝ. මේ එක තියෙන්නේ පුතේ. ධනරින කතාවක් අදාළ නැහැ මෙතනට. රින තිබ්බට මෙයා මෙතනට එද්දි එක වෙනවා. මෙයා මෙතේ එක වෙනවා. එක ලියන්නේ නැහැ පුතේ අපි දැන්. මෙහෙම එක ලියන්න මේ කීම ලියන්නේ නැහැ පුතේ. එක මෙතන එක ලියලා මෙහෙම ලියන්නේ නැහැ. එහෙම ලියන්නේ නැහැ. හරිද? ඕ පොඩක්. සෝඩියම් ක්ලෝරයිඩ් මෙසේජ් එකක් වෙනවා. thank you sir හොඳට තේරෙනවා. හරි. එතකොට ඔන්න සෝඩියම් ක්ලෝරයිඩ් එකේ වැඩේ හරි. හරිද? එතකොට පුතේ අපි දැන් මේක තුලිත කරන්න එපායිනේ. කොහොමද තුලිත කරන්නේ? අපි ඉස්සෙල්ලා H කැලි ටික තුලිත කරන් ඉමුනේ. H මම කිව්වේ එහෙමනේ. H කැලි. පුතේ මෙතන H කැලි කීයක් තියෙනවද? 1යි. මෙතන 2යිනේ. එහෙම බෑනේ පුතේ. මෙතන 2යි මෙතන 1යි. එහෙනම් පුතේ අපි මේක දෙකක් කරගමු. එහෙම වැඩේ කරන්න. ඉස්සෙල්ලා H අනිත් ඒවාට මොන වුණක් කමන්නේ අපි ඉස්සෙල්ලා H වැඩේ පටන් ගන්න. පුතේ මෙතන H 2යි මෙතන H 2යි. අන්න දැන් හරි පුතේ. හරිද? ඊට පස්සේ කවුද? කාබන් හරි කැල්සියම් වගේ එකක්. හරිද? ඊට පස්සේ තමයි නයිට්‍රජන් වගේ වැඩ යන්නේ. හරි. මං කිව්ව මොකද්ද පිළිවෙල? හයිඩ්‍රජන් මම මතක විදිහට පිළිවෙල හයිඩ්‍රජන්, කාබන් හෝ කැල්සියම්, නයිට්‍රජන් ඔය පිළිවෙලට. පිළිවෙල නැති වුණා තවුලන්නේ නැහැ. හරිද? පිළිවෙලට කරනකොට මේක ලේසියෙන් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ අපි ඔන්න දැන් හයිඩ්‍රජන් හරි. ඊට පස්සේ පුතේ අපි සෝඩියම් මේ නයිට්‍රජන් නේ සෝඩියම් වලට. හරිද? සෝඩියම්. පුතේ මෙතන සෝඩියම් මේව කීයක් තියෙනවද? 1යි. මෙතන 1යි. හරිනේ පුතේ සෝඩියම් හරි අහිංසක වැඩේ කරගෙන තියෙනවා. හරි ඊට පස්සේ පුතේ ක්ලෝරින් වලට. ක්ලෝරින් පුතේ දෙකක් වෙලා අපි දාපු හින්දා මෙතන 2යි මෙතන 1යිනේ. හරි ඉතින් එහෙනම් අපි දෙකක් දාලා වැඩේ ක්ලෝස් කරලා දාමු. හරිද? සෝඩියම් වල දෙකක් දාමු. හරිද? සෝඩි මේක දෙක මේ සංයෝගිත සාර දෙක දාමු. උතර පුතේ ක්ලෝරින් සෙට් වෙනවා ගන්න. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දැන් සෝඩියම් වල දෙක දැම්ම ගමන් මෙතන බැලන්ස් එක අවුල් වෙනවනේ. එතන සෝඩියම් වල දෙක දා. දැන් හරිනේ. සෝඩියම් දෙකට සෝඩියම් දෙක හරි. හයිඩ්‍රජන් දෙකට හයිඩ්‍රජන් දෙක හරි. ක්ලෝරින් දෙකට ක්ලෝරින් දෙක හරි. වැඩේ ගොඩ. හරිද? වැඩේ හරි. ඔය කතා කරේ පුතේ ලෝහ තනුකම්ල සමග ප්‍රතික්‍රියාව. හරිද? මොනවද හැදෙන්නේ? හයිඩ්‍රජන් වායු. හරි. අපි යනවා පුතේ ඊළඟ අවස්ථාවට. ඊළඟ අවස්ථාව තමයි පුතේ සක්‍රිය ලෝහ. සක්‍රිය ලෝහ කියන්නේ මොනවද පුතේ? ඔගොල්ලෝ දන්න විදිහට නම් සෝඩියම් අර මං කිව්වේ සක්‍රිය ලෝහ අපි කතා කරේ සක්‍රිය ලෝහ ගැන රාවර්තා වගුවේ නේ මම ආයි පිටිපස්සට යන්නම් පොඩ්ඩක් මේ තියෙන පුතේ සක්‍රිය ලෝහ මෙන්න මේවා මේ යට ලිතියම් වගේ එකකින් යට තියෙනව තමයි සක්‍රිය ලෝහ හරිද ලිතියම් අවුලක් නැහැ ගොඩක් සක්‍රිය සෝඩියම් පොටෑසියම් වගේ දේවල් හරිද ආවර්තාවක කටපාඩම් නම් අර්ග විශ්ලේෂණය කරන්න පුළුවන් නම් වට ඉක්මනට ගන්න පුළුවන් හරි සක්‍රිය ලෝහ සක්‍රිය ලෝහ ජලය සමග ප්‍රතික්‍රියාව සක්‍රිය ලෝහ ජලය සමග ප්‍රතික්‍රියාව සක්‍රිය ලෝහ ජලය සමග ප්‍රතික්‍රියාව කොහොමද බලමු වැඩේ වෙන්නේ පුතේ ජලය සක්‍රිය ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ පුතේ තරුවක් දාගෙන ලියා ගන්න පුතේ නෝට් එක ලියද්දී හැදෙනවා පුතේ H2 වායුව ඒ වගේම පුතේ භස්මයක් හැදෙනවා භස්මය නම් පුතේ අපි ගන්නවනේ ඒක අපිට ඉච්චර අදාළ වෙන්නේ නැහැ හරිද ඒක කඩපාඩම් කරන්න ඕනේ අනිවාර්යයෙන් H2 වායුව හැදෙනවා කියලා හරිද හැදෙන භස්ම අපිට ගන්න තේරෙන්න ඕනේ දැන් හරි සක්‍රිය ලෝහ ජලය සමග ප්‍රතික්‍රියා කරොත් මොනවද වෙන්නේ H2 වායුව හැදෙනවා අපි උදාහරණයක් කරන් බලමු සක්‍රිය ලෝහයක් මොනවද සෝඩියම් සෝඩියම් එක්ක පුතේ ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් කියන්නේ සොලිඩ් එකක් නේ සෝඩියම් කියන්නේ මොනවද ලෝහයක් ඒතර පුතේ සෝඩියම් එක්ක ජලය ප්‍රතික්‍රියා කරන H2O අනිවාර්යෙන් කවුද හැදෙන්නේ හයිඩ්‍රජන් වායුව හැදෙනෝනේ හරි දැන් පුතේ මෙතනදී කියන්න විශේෂ දෙයක් තියෙනවා හරිද ඒ විශේෂ දේ තමයි පුතේ මේ ජල අණුවක් ගත්තට පස්සේ පුතේ ජලය ගත්තට පස්සේ පුතේ ජලයේ තියෙනවා H2O ඇතුළේ ඉන්නවා පුතේ මෙන්න මේ දෙක ඒක අනිවාර්යෙන් මතක තියාගන්න කවුද ඉන්නේ
H+ අයන ඉන්නවා හයිඩ්‍රොක්සිල් ඉන්න මේක පුතේ අපි මේක විකණ්ඩනය වෙලා විකණ්ඩනය වෙන කියලා ඉස්සරව තිබ්බා මේ මොනවද කොස්ටික් සෝඩ නිෂ්පාදනය මේ කතා කරන දැන්වල කොස්ටික් සෝඩ නිෂ්පාදනය නැහැ හරිද සිලබස් එකෙන් අයින් කරලා ඒ නිසා මේ අපිට මේ ගැන කතා කරන්න හැ H+ හයිඩ්‍රොක්සිල් අයන කියලා ජාතියක් දෙකක් තියෙනවා හරිද එතකොට පුතේ අපි සෝඩියම් කියන්න පුතේ පළවෙනි කාණ්ඩයෙන් මුල ද්‍රව්‍යයක් එයා හදන ප්ලස් අයන නේද එතකොට පුතේ ජලයේ ඉන්න කවුද අන්න එක කටපාඩම් කරන්න විශේෂයෙන් පුතේ ජලයේ ඉන්න පුතේ හයිඩ්‍රොක්සිල් හරිද ඒක හොඳට මතක තියාගන්න හරිද පුතේ ජලානුක දෙකක් තියෙනවා හයිඩ්‍රජන් H+ හයිඩ්‍රොක්සිල් මෙතන පුතේ H2 හැදෙන්න හයිඩ්‍රජන් වායු හැදෙන්න පුතේ H+ එක යනවා ඉතුරු වෙන්නේ හයිඩ්‍රොක්සිල් එක හරි දෙක විශේෂයෙන් මතක තියාගන්න පුතේ ජලය නම් හයිඩ්‍රොක්සිල් ඉන්නේ යාගේ හයිඩ්‍රොක්සිල් සහ H+ මෙතන පුතේ හයිඩ්‍රජන් වායු හැදෙන්න H+ එක යනවා පුතේ හයිඩ්‍රොක්සිල් එක මෙතන ඉතුරු වෙනවා හරිද එතකොට පුතේ මේක මෙහිම වුණාට පස්සේ මෙහිම ගියාට පස්සේ පුතේ මෙතන තියෙන ඍණ නැති එතකොට මුකුත් නැහැනේ කන තියෙන්නේ එතකොට පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා හරිද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා ඒක ඇක්වස් එක ජලීය ද්‍රාවණයක් විදිහට හැදෙන්නේ මේක වායුවක් පුතේ ගෑස් කියලා දාන්න හරිද ජලය පුතේ හරිද ජලය අපි ලික්විඩ් එකක් විදිහට ගන්නෙ L කියලා දා හරිද වැඩේ හරිද දැන් පුතේ තුලිත කරගන්නනේ තියෙන්නේ කොහොමද තුලිත කරන්නේ ඉස්සෙල්ලා පුතේ H තුලිත කරන්නේ හයිඩ්‍රජන් H2යි මෙතන H දෙකක් තියෙනවා මෙතන පුතේ H1යි මෙතන H2යි ඔක්කොම H3ක් තියෙන පුතේ මෙතන හරිද දැන් මේ පැත්තේ H3ක් තියෙන මෙතන H2යි තියෙනනේ හරි මේ පැත්තේ පුතේ අපි H4ක් කරගමු හරිද කොහමද දැන් මෙතනට දෙක දැම්මොත් 4ක් වෙන්නේ නැහැ නේ කීයද ඒතර වෙන්නේ H4යි H5ක් වෙනවනේ මෙතනට දෙක දැම්මොත් කොහොමත් ඉරට්ටේ සංඛ්‍යා හදා ගන්න ගොඩක් වෙලාවට මෙතනට පුතේ මම දෙක දැම්මොත් දදා බලන්න හරි බැලන්ස් වෙනකම් දදා බලන්න පුතේ මෙතනට දෙක දැම්මොත් මෙතන H2ක් වෙලා මෙතන H2ක් වෙලා H4ක් හැදෙනවා පුතේ මෙතන H2යි තව දෙකක් පුතේ මෙතනට දැම්මට පස්සේ දැන් හරිනේ මෙතන H4යි මේ පැත්තේ H4යි මෙතන 2යි මෙතන 2යි 4යි හරිද කොහොමද තමයි පුතේ බැලන්ස් කරන්න ඊට පස්සේ පුතේ අපි ඔක්සිජන් වලට ඔක්සිජන් බැලන්ස් කරමු මෙතන පුතේ ඔක්සිජන් 2යි මෙතන පුතේ ඔක්සිජන් 2ක් තියෙනවා හරිනේ බැලන්ස් ඊට සෝඩියම් බැලන්ස් කරමු මෙතන සෝඩියම් 2යි මෙතන සෝඩියම් 1යි බැලන්ස් කරන දෙකක් දාමු හරිද අන්න පුතේ දැන් බැලන්ස් හරිද දෙපැත්ත තුලිතයි තුලිත රසායනික සමීකරණයක් පුතේ දැන් මේක එතකොට අන්න දැන් වැඩේ හරි හරිද හරි අපි කතා කරා සක්‍රිය ලෝහ ජලය සමග ප්‍රතික්‍රියාව ගැන හරිද දැන් යනවා පුතේ අපි ඊළඟ එකට ඊළඟ තමයි පුතේ හයිඩ්‍රෝකාබන් ගැන ඉගෙන ගන්න තියෙන්නේ හරිද හයිඩ්‍රෝකාබන් අපි ඊළඟට පාර්ට් 2 එකකින් ඉගෙන ගමු හරිද හයිඩ්‍රෝකාබන් ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔය ඇල්කේන ඇල්කීන නේ ඔයගොල්ලෝ දන්නවා මම ටිකක් කියන්නම් ඊළඟ පාර්ට් එක කතා කරන ඒවා ඇල්කේන ඇල්කීන කියලා ඔයගොල්ලෝ මම උදාහරණයක් විදිහට ලියලා පෙන්නන්නම් ඔයගොල්ලෝ අපි හිතමු ප්‍රොපේන් ගමු අපි ප්‍රොපේන් නෑ අපි ගමු සංකීර්ණ බියුටේන් වගේ හරිද බියුටේන් ගත්තට පස්සේ C ඔහොමනේ පුතේ බියුටේන් ලියන්නේ CH මෙතන H එකක් දානවා H එකක් දැම්මා මෙතන පුතේ H එකක් දැම්මම ඇති මේක සෙට් H එකක් දානවා H එකක් දානවා H එකක් දානවා හරිද මම බියුටේන් ලිව්වා හරි බියුටේන් වල සූත්‍ර තමයි CH6 පුතේ මේක ඔයගොල්ලෝ කටපාඩම් කරගෙන ලියන්නේ දැන් පුතේ මේකේ බිව්වේ බියුටේන් මේ තියලා තියෙන ඔයගොල්ලෝ අනිවාර්යෙන් අවශ්‍යයි බියුටේන් හරිද දැන් බියුටේන් අඳින්න කිව්වොත් ඉතින් මාර කේසයක් වෙනවන්නේ ඇයි ඔය විදිහට කටපාඩම් කරන්න පුළුවන්ද එතේන් මෙතේන් බියුටේන් ප්‍රොපේන් සෑහෙන්නේව තියෙනවනේ මෙතේන් මේ එතයින බියුටයින හරිද මාර්ගේසයක් වෙනවා සෑහෙන්න තියෙනවා හරිද ඒකට පුතේ මෙහිම අපිට කටපාඩම් කරන්න බෑ ඒක පුතේ ඔයගොල්ලන්ගේ ටියුෂන් ගුරුවරු ලේසියට කරන වැඩක් හරිද ඔය කටපාඩම් කරන කියන්නේ ලේසිනේ මෙතඩ් එක කියා දෙන්න ඕනේ නෑනේ පුතේ මේව ගන්න මෙතඩ් එකක් තියෙනවා පුතේ හරිද ඒ මෙතඩ් එක පුළුවන් නම් පුතේ කටපාඩම් නොකර ඕනම ව්‍යුහයක් අඳින්න පුළුවන් පුතේ මේ හයිඩ්‍රෝකාබන් හරිද අපි ඒක ඊළඟ පාර්ට් එකේදී බලමු හරිද දැන් පුතේ මම පොඩ්ඩක් කියපු සාරාංශයට යන්න මම මේක පොඩ්ඩක් ඉරේස් කරනවා හරි බලමු අපි සාරාංශයකට ගිහිල්ලා මොකද නැත්තම් ඔයගොල්ලන්ගේ පාඩම නිකන් අර මේ ඔයගොල්ලන්ට සාරාංශ පොඩ්ඩක් අවුල් යනවනේ හරිද අපි යමු සාරාංශයකට පුතේ අපි මුලින්ම ආවර්තාවක ගැන කතා කරානේ උච්ච වායුන් ගැන කතා කරා පුතේනේ ඒ වගේම පුතේ අපි ඉගෙන ගත්තා පළවෙනි කාණ්ඩේ නම් ප්ලස් අයන හදන්නේ ඕනම ටික විතරයි පුතේ කතා කරන්නේ
දෙවනි කාණ්ඩේ නම් 2යි ප්ලස් අයන හදනවා. තුන්වෙනි කාණ්ඩේ නම් පුතේ එයා 3යි ප්ලස් අයන හදනවා. දැන් මේ සාරාංශයෙන් තමයි පුතේ සම්පූර්ණ පාඩම එක සැරේ කැටිය පිටින් ඔලුවට දාගන්න. හරිද? හතරවෙනි කාණ්ඩේ නම් පුතේ එයා අර කාබන් වගේ ඒවා. එයා පුතේ සහසංයුත බන්ධන හදන්නේ එයා අයන හදන්නේ නැහැ. පස්වෙනි කාණ්ඩේ නම් එයා හදන්නේ 3-. හරිද? හයවෙනි කාණ්ඩේ නම් පුතේ එයා හදන්නේ 2- නේ. මේක නෑ. හත්වෙනි කාණ්ඩේ නම් පුතේ එයා හදන්නේ මයිනස් නේ. මයිනස් තර පුතේ අටවෙනි කාණ්ඩේ උච්චවායුන් පුතේ ඒගොල්ලෝ අයන හදන්නේ නැහැ. අයන හදන්නේ නැහැ. හරිද? අන්න පුතේ අපි කතා කරපු පළවෙනි සාරාංශය. එතකොට පුතේ අපි කතා කරා ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හොඳේ? රේස් කරන්න එපා hands මට පේන්නේ. හරි. එතකොට අපි එක්කම කතා කරා පුතේ කණ්ඩක ගැන කතා කරා. නයිට්‍රේට, සල්ෆේට එහෙම කණ්ඩක කියලා જાතියක් තියෙනවා. කණ්ඩක පුළුවන් වෙන්න ඕන හොඳට. කණ්ඩක ඔයගලන්ට පුළුවන් වෙන්න ඕන කණ්ඩක සෙට් එක. මම දුන්න සෙට් එක නයිට්‍රේට, ෆොස්ෆේට එහෙම කියලා කණ්ඩක ලිස්ට් එකක් දුන්නා. ඒ ටික හොඳට පුළුවන් වෙන්න ඕන. හරිද? නයිට්‍රේට් ලියන්නේ කොහොමද? ෆොස්ෆේට් කොහොමද? මේ ඇමෝනියම් කොහොමද ලියන්නේ? ඔය NH4+ නේ. NO3- ඔය වගේ දේවල් ගැන කතා කරා. නේද? ඉතින් ඒ ටික කණ්ඩක ටික ඔයාලට හොඳට මතක තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ අපි කණ්ඩක් ගැන හරි ඊට පස්සේ අපි කතා කරා මේ සංයෝග ලියන විදියනේ. සූත්‍ර ලියන විදිය අපි කතා කරා මුලින්ම විද්‍යාගාරයේ හම්බෙන මට විනාඩියක් දෙන්න ඕම ලයින් එකේ චුට්ටක් ඉන්න. හරි අපි කතා කරා විද්‍යාගාරයේ හම්බෙන ප්‍රබල අම්ල ගැනනේ. ප්‍රබල අම්ල මොනවද? H2SO4 H2SO4 හරිද? එතකොට අපි නයිට්‍රික් අම්ල ගැන කතා කරා HNO3 හරිද? එස හයිඩ්‍රොක්ලෝරික් අම්ල ගැන කතා කරානේ අම්ල ගැන. ඊට පස්සේ පුතේ දුබල අම්ල ගැන කතා කරා. ඒක අවශ්‍ය නැහැ එච්චර ලොකුවට. සුතේ අපි භස්ම ගැන කතා කරා. මොනවද භස්ම? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඕක ගැන කතා කරා. හරිද? ඒ ටිකත් හොඳට පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ පුතේ අපි කතා කරා මුලින්ම කාගේ හරි මේ කැම්මක් ඔන්නලා. ඊට පස්සේ අපි කතා කරා පුතේ ඊළඟ එකට අම්ල භස්ම ප්‍රතික්‍රියා ගැන. අම්ල භස්ම ප්‍රතික්‍රියා ගැන කතා කරා. මැසේජ් එකක් මොනවද විශේෂ කරුණු කතා කරේ? අපි කතා කරා අම්ල භස්ම ප්‍රතික්‍රියාවකදී හැදෙන්නේ මොනවද? ජලය හැදෙනවනේ. ජලය සහ මොනවද තව හැදෙන්නේ? මං හිතනවා මතක ඇති කියලා. ලවණයක් හැදෙනවා. හරිද? ඔකොළුවේ තියාගන්න. ප්‍රධානම ටික තමයි පුතේ මේ පාඩමේ අපිට අවශ්‍ය ලෝහ තනු අම්ල සමග ප්‍රතික්‍රියාව කරන ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියාව. පුතේ ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරද්දී හැදෙන මොනවද? මං කිව්වා. ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරද්දී පුතේ හයිඩ්‍රජන් වායුව හැදෙනවනේ. ඊට අමතරව ලවණයක් හැදෙනවා. හරිද? ඊට පස්සේ පුතේ අපි කතා කරා ඊළඟට අවසාන එක විදිහට සක්‍රීය ලෝහ ජලය සමග ප්‍රතික්‍රියාව. ජලය සමග ප්‍රතික්‍රියාව. එහෙනම් අතර මොනවද පුතේ හැදෙන්නේ? ඒත් පුතේ හයිඩ්‍රජන් වායුව හැදෙනවා. හයිඩ්‍රජන් වායුව හැදෙනවා. තව මොනවද හැදෙන්නේ? භස්මයක් හැදෙනවා. පුතේ මේ හැම එකෙම හයිඩ්‍රජන් වායුව හැදෙන්නේ අම්ල භස්මයකේ ජලය හැදෙනවා. හරිද? ඔක ඔළුවේ තියාගන්න. මෙසේජ් එකක් දානවා කවුද? දැන් අම්ල භස්ම ප්‍රතික්‍රියාවල ජලය හැදෙනවා, ලවණයක් හැදෙනවා. ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරලා පස්සේ හයිඩ්‍රජන් වායුව හැදෙනවා, ලවණයක් හැදෙනවා. සක්‍රීය ලෝහ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා පස්සේ හයිඩ්‍රජන් වායුව හැදෙනවා, භස්මයක් හැදෙනවා. අපිට තව කතා කරන්න තියෙන එකයි හයිඩ්‍රෝකාබන වාතයේ දහනය ගැන. හරිද? ඒක අපි පාර්ට් 2 එකේදී කතා කරමු.